සෝ කට්ටිය 8:35 වෙලාවට පටන් ගමු නේද? මම හිතන්නේ මේ ගාන තමයි. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා කියලා හිතනවා. හොඳයිද? රයිට්. ඔව් සර්. ඕකේ. ඔව් හොඳයි. රයිට්. කට්ටිය මියුට් ගියා නම් ලේසි. මොකද ෆීඩ්බැක් එකක් හැදෙනවා මේ. ඔයාලා කියන එක මටගෙන් ඇහිලා මගෙන් ආයෙ ඔයාලට ඔව් ඇහිලා. හරි. ඕකේ සෝ ඔයාලා මියුට් ඉන්න. හැබැයි මේ සෙෂන් එක කරන අතරේ මොකක්ම හරි දෙයක් ගැන ඔයාලට ගැටලුවක් ආවොත් ටක් ගාලා මට ඉන්ටරප්ට් කරලා කතා කරන්න. ගැටලුවක් නැහැ. ඕනම වෙලාවක ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. මොකද ඔයාලා මෙතෙන්ට එන්නේ යමක් ඉගෙන ගන්න. ඒතර මට මොකක් හරි දෙයක් මිස් වුණොත් ඔයාලා මගෙන් අහන්න ඒක. ඒතර මට ඒක එහෙමම ක්ලැරිෆයි කරගෙන යන්න පුළුවන්. right. So ස්ටාර්ට් කරන්න. මුලින් මෙතන සමහර කට්ටිය නම් මාව දන්නවා ඇති. මම තමයි ඉලෙක්ට්‍රොනික්ස් ඉන් සිංහල YouTube channel එක කරන්නේ. මගේ නම අරුණ. පහුගිය ටිකේ අවුරුදු දෙකක් විතර ඉඳලා කට්ටියගෙන් පොඩි රික්වෙස්ට් තිබුණා මේ ක්ලාස්ස් කරන්න කියලා. ඉතින් නමුත් මගේ මේ රස්සාවයි ගෙදර වැඩයි එක්ක මට ඇත්තටම ටයිම් එකක් නැහැ කරන්න. නමුත් මේ දිගටම රික්වෙස්ට් එක තිබිච්ච නිසා මේ වෙලාව තෝරගත්තේ. සෝරි මේම රෑ මේක දාපු එක සම්බන්ධයෙන්. මොකද මට ෆ්‍රී ටයිම් ෆ්‍රී ස්ලොට් එක හදාගන්න පුළුවන් වුණේ මේ වෙලාව විතරයි රෑට 8:00 සවුන්දා. හරි. මේ කෝස් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉලෙක්ට්‍රොනික්ස් වලට නිකන් මුල් පියවරක් වගේ දෙයක් දෙන්න. මම හුඟක් ඇඩ්වාන්ස් දේවල් කතා කරන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ මූලික දේවල්, බේසික් කන්සෙප්ට්ස් ටික සහ ඒකත් එක්ක යන පොඩි ලෝස්, ඊට පස්සේ පොඩි කොම්පොනන්ට්ස් කීපයක්, ප්‍රධාන කොම්පොනන්ට්ස් කීපයක් සහ අන්තිමට අපි try කරමු අපි ඉගෙනගත්තු චුට්ට පාවිච්චි කරලා පොඩි සර්කිට් එකක් හෝ දෙකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මේ කෝස් එකෙන් ඔයාලට ලැබෙන knowledge එකෙන් ගොඩාක් ලොකු දේවල් හිතන්න අමාරුයි. ලොකු ඩිසයිනින් වලට යන්න අමාරුයි. නමුත් අපිට පොඩි ඩිසයිනින් ප්‍රමාණයක් පොඩි දෙයක් කරගන්න පුළුවන් මට්ටමකට ඒවි ඔයාලා මේ කෝස් එක ඉවර කරනකොට. එතකොට මම ප්ලෑන් කරලා තියෙන්නේ කෝස් එක දවස් 8කට. නමුත් අපි බලමු යන ඔයාලගේ ස්පීඩ් එකයි ඒකත් එක්ක අපි බලමු සමහර දවසක් විතර වැඩිපුර කෙරෙන්නත් ඉඩ තියෙනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න විසඳ ගන්න දෙයක් තියෙනවා අපිට එක්ස්ට්‍රා දවසක් දාගෙන කතා කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි. මම මේක පටන් ගන්න පොඩි ප්‍රසන්ටේෂන් එකක් හැදුවා. ඒතකොට මම මේ ප්‍රසන්ටේෂන් එකත් එක්කම මේක කරගෙන යන්නම්. එතකොට මොන හරි දෙයක් පෙන්වන්න තියෙනවා නම් අනිත් කැමරාවකට ස්විච් වෙලා ඒ පෙන්වන දේවල් කරනවා. මොන හරි ලියන්න දෙයක් තියෙනවා නම් මම මේකෙම අඳිනවා. ඒතකොට ඔයාලට නෝට් ඩවුන් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ සෙෂන් එක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කළා මම මේක අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කළාට පස්සේ මම ඔයාලට ඒ ලින්ක් එකක් දෙනවා. ඒතකොට ඔයාලට පස්සේ දවසේ ආයි බලන්න ඕන නම් ඒ බලන්නත් පුළුවන්. තව කියන්න දෙයක් තියෙන්නේ ඔයාලා මම කියන අතරේ මොන හරි දෙයක් නෝට් ඩවුන් කරගන්න ඕන නම් නෝට් ඩවුන් කරගන්න. මොකද මම ස්පෙસિෆිකලි ඔයාලට නෝට් එකක් කියලා වෙනම දෙයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව ඇත්තටම මේකේ නෝට් මේ කෝස් එකේ හුඟක් නෝට් ලියන්න තරම් දේවල් නැහැ. ඔයාලට වීඩියෝ එකත් කොපි එකක් හම්බ වෙන නිසා ඔයාලට ආයෙත් ඒ වීඩියෝ එක රිෆර් කරන්න පුළුවන්. නමුත් ඔයාලට මොන හරි දෙයක් නෝට් ඩවුන් කරගන්න ඕන නම් ඒවා ලියා ගන්න. මම කොහොමත් සමහර ඉක්වේෂන්ස් එහෙම ටිකක් ලියනවා. ඒවා ඔයාලට ලියා ගන්න පුළුවන්. right. okay. මම දැනට කැමරා එක ඕෆ් කරන්නම්. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. හරි. okay. so මේ කෝස් එක මේ level 0 කෝස් එක. එතකොට මේ ඩීටේල්ස් ටික මම ඇත්තටම ඔයාලට මම මේ කෝස් එක ඇඩ්වර්ටයිස් කරනකොට ඔයාලට එවල ඇති මේ කෝස් එකේ තියෙන කන්ටෙන්ට් එක. එතකොට මෙන්න මේ ප්‍රධාන කරුණු ටික හරහා තමයි අපි කෝස් එක යන්නේ. මම මුලින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. ඊට පස්සේ
අපිට ඉලෙක්ට්‍රොනික්ස් වලට ඕන ප්‍රධාන ටූල්ස් මොනවද ඒ දේවල් ටික කතා කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් වල සම්බන්ධ වෙන මූලික කන්සෙප්ට්ස් ටික අර්ථ දැක්වීම වගේ දේවල් ඒවා කතා කරනවා. ඊට පස්සේ අපි යනවා අත්‍යවශ්‍ය නීති. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් හදනකොට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන සමීකරණ මොනවද කියන එක පොඩ්ඩක් කතා කරනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා පොඩි පොඩි කොම්පොනන්ට්ස් වර්ග කතා කරන්න. එතකොට මේකෙදි මෙන්න මේ ප්‍රතිරෝධක ධාරිත්‍රක සහ ඩයෝඩ කියන කොම්පොනන්ට් තුනයි ට්‍රාන්සිස්ටර් එක කියන ඒ කොම්පොනන්ට් එකයි තමයි මම මේ කෝස් එකේ ටාගට් කරලා තියෙන්නේ. මොකද මේ ටික තමයි නිකන් බේසික්ම කොම්පොනන්ට්ස් විදියට තියෙන්නේ. ඊට අමතරව තව බේසික් කොම්පොනන්ට්ස් ටිකක් තියෙනවා. ඩයෝඩ්ස්, ඉන්ඩක්ටර්ස් වගේ දේවල්. ඉන්ඩක්ටර්ස් වගේ දේවල් ඒක මේකේ කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ඒ ටික ඉවරුනහම මම කතා කරනවා පවර් සප්ලයි එකක් ගැන. පවර් සප්ලයි එකක් කොහොමද අපි 230න් අපිට ඕන වෝල්ටේජ් එක හදාගන්නේ කියලා. මොකද විශේෂයෙන් මේ කතා කරන්න හේතුව ඔයාලා ඉලෙක්ට්‍රොනික්ස් වල සර්කිට් හදන ඉස්සරහට යනවා නම් ඒක එක් සර්කිට් වලට ඕන එක වෝල්ටේජස් ජෙනරේට් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒ නිසා ඔයාලට මම කියලා දෙනවා පොඩි පවර් සප්ලයි එකක් ඔයාලගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන්න හදාගන්නේ කොහොමද කියන එක. නඩියක් දෙන්න තව කවුරු හරි එනවා. හරි. ඊට අමතරව අන්තිමට මම දවස් දෙකක් විතර වෙන් කරගෙන තියෙන්නේ පොඩි සර්කිට් ඩිසයිනින් පාර්ට් එක කරන්න. අපි රික්වයර්මන්ට් එකක් අරගෙන ඒකට ඒ රික්වයර්මන්ට් එක අනුව කොහොමද අපි සර්කිට් එකක් ඩිසයින් කරන්නේ කියන එක කතා කරන්නේ. ඒකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සර්කිට් එකේ අවශ්‍යතාව අනුව කොහොමද හිතන්නේ සහ කොහොමද ඒකට ඕන කැලි ටික තෝරගන්නේ. ඊට පස්සේ ඒ කැලි ටික එකට අමුණලා අපේ අවුට්පුට් එක ගන්න කොහොමද කියන එක. ඒතකොට මේකෙදි ලොකු සර්කිට්ස් හදන්නේ නැහැ මම. බොහොම සරල දේවල් ටිකක් හදන්නේ. නමුත් ඒ හදන දේ තුල මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ඒක වටිනාකම තියෙන එක හිතන විදිය සර්කිට් එක ඩිසයින් කරනකොට. නිකම්ම අපි හුඟක් වෙලාවට අපි කරන්නේ අපිට සර්කිට් එකක් ඕනම අපි ඉන්ටර්නෙට් එකේ බ්‍රවුස් කරලා බලනවා ඒකට ගැලපෙන සර්කිට් එකක්. ඊට අපි කරන්නේ එහෙම සර්කිට් එකක් තියෙනවා ඒක අරගෙන හදනවා. නමුත් මම ටාගට් කරන්නේ මේක ඔයාලා හිතලා කොහොමද එකක් හදාගන්න කියන තැනට ගන්න. හරි. ඊට පස්සේ මේ level 0 course එකෙන් පස්සේ මම plan කරලා තියෙනවා මෙන්න මෙහෙම level 1 level 2 level 3 level 4 කියලා courses කීපයක් මෙහෙම කැලි වලට කඩන්න හේතුව ඇත්තටම පැය දෙකක් සතියට පැය දෙක ගානේ කරලා ඉලෙක්ට්‍රොනික්ස් හුඟක් දෙයක් කරන්න අමාරුයි. දැන් මේ බේසික් කෝස් එකත් මට මාස දෙකක් විතර ටයිම් ස්පෑන් එකක් තියෙන නිසා ඔක්කොම දාන්න බැරි නිසා මම මේ ලෙවල්ස් කීපයකට කඩලා තියෙන්නේ. මේ හැම ලෙවල් එකක්ම ගත්තොත් එක ලෙවල් එකක අවසානයේ ඊළඟ ලෙවල් එකට ආරම්භයේ විදිහට තමයි මම හදලා තියෙන්නේ. එතකොට දැන් ලෙවල් 0 එකෙන් ඔයාලට බේසික් නොලෙජ් එක ආවම ඔයාලා ලෙවල් 1 එක කරනවා නම් එතකොට ඒකෙදි මම වැඩිපුර ඇනලොග් පාර්ට් එක කරනවා. එතකොට අමතර අලුත් කොම්පොනන්ට්ස් වර්ග අලුත් ඉන්ස්ට්‍රුමන්ට් ගැන කරනවා. එතකොට සිමුලේෂන් ටූල්ස් කොහොමද අපි සර්කිට් එක හදන්න කලින් කම්පියුටර් එකෙන් එක හදලා බලන්නේ වර්චුවලි හදලා ඒක වැඩ කරනවා නම් විතරක් අපි ඇත්තටම හදන්නේ කොහොමද ඒවා. ඊට පස්සේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන පාර්ට් එක පොඩ්ඩක් ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ලෙවල් 2 එකේදී මම ටිකක් වැඩිපුර ඩිජිටල් පැත්තට නැඹුරු වෙනවා ඩිජිටල් කන්සෙප්ට්ස් ටික උගන්වන්න. ලෙවල් 3 යනකොට මයික්‍රෝ කන්ට්‍රෝල් පිළිබඳ කතා කරනවා. ලෙවල් 4 වගේ යනවා නම් FPGA ASIC ඒ වගේ දේවල් ගැන පැරලල් ප්‍රොසෙසිං අරව මේවා ඒ වගේ දේවල්. හරි. ඕක තමයි දැනට මගේ ඔළුවේ තියෙන ප්ලෑන් එක මේ ඉලෙක්ට්‍රොනික්ස් උගන්වන්න එක කෝස් එකක ඔක්කොම කන්ටෙන්ට් එක කවර් කරන්න බැරි නිසා තමයි මෙහෙම කෝසස් කීපයක් තියෙන්නේ. රයිට්. මේ ටික පටන් ගන්න කලින් ඔයාලට මොන හරි අහන්න දෙයක් තියෙනවද? අපේ ඊළඟ ටික පටන් ගන්න කලින්. හරි. එහෙනම් පටන් ගමු. අපි මුලින්ම මූලික හැඳින්වීම. එතකොට මූලික හැඳින්වීම කියන්නේ ඇත්තටම මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඉලෙක්ට්‍රොනික්ස් වල ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක. අපි ඉලෙක්ට්‍රොනික්ස් ගත්තොත් ඉලෙක්ට්‍රොනික්ස් වල ප්‍රධාන වශයෙන් ඒරියා දෙකක් තියෙනවා. පළවෙනි ඒරියා එක තමයි ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස්. අනිත් එක තමයි ඩිජිටල්. දැන් ලෝකේ නම් බහුතරයක්ම දේවල් ඩිජිටල් තමයි තියෙන්නේ. නමුත් ඒ ඕනම ඩිජිටල් සර්කිට්‍රි එකක් තුල ඇනලොග් පාර්ට් එකකුත් තියෙනවා. ඒතකොට ওই දෙකේ වෙනස මොකක්ද කියලා කවුරු හරි අහුවොත් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් වල හුඟක් වෙලාවට අපි වැඩ කරන්නේ කන්ටිනියස් සිග්නල්ස් එක. ඒ කියන්නේ වෝල්ටේජ් එක මොකද වෝල්ටේජ් වැලියු දෙකක් අතරේ වෙනස් වෙන්න පුළුවන් අනන්ත
ස්ටෙප්ස් අනන්ත ප්‍රමාණයකට. නමුත් ඩිජිටල් වලදී ඇත්තටම අපි වෝල්ටේජ් එකක් වෙනස් කරන්නේ වෝල්ටේජ් ලෙවල් දෙකක් හෝ තෝරාගත්තු වෝල්ටේජ් ලෙවල් කීපයක් එක විතරයි. ලොකුවට හිතන්න එපා මේවා කවර් වෙනවා ඇනලොග් සහ ඩිජිටල් කරනකොට. එතකොට දැන් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ ඉලෙක්ට්‍රොනික් කියලා කිව්වට මේ ඉලෙක්ට්‍රොනික්ස් හැදිලා තියෙන ෆීල්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් වලින් යන්න පුළුවන් ඒරියාස් ගොඩක් තියෙනවා. සෝරි ඩිස්ටර්බ් වෙන කට්ටිය දැන් තමයි එන්නේ. එතකොට දැන් මම මේ ලිස්ට් ඩවුන් කරලා තියෙන ඒ වගේ කීපයක් ඔයාලට රේඩියෝ RF කියන්නේ රේඩියෝ ෆ්‍රීකවන්සි කමියුනිකේෂන් පැත්තේ සර්කිට් ඩිසයිනින් ඊට පස්සේ ඔඩියෝ සර්කිට් එක කියන්නේ ඇම්ප්ලිෆයර්ස් ප්‍රී ඇම්ප්ලිෆයර්ස් ඒ වගේ දේවල් ඊට පස්සේ PCB ඩිසයිනින් PCB කියන එක නම් සමහරට ඔයාලා දන්නවත් ඇති printed circuit board කියන එක. ඒතර ඒක අපි ඉලෙක්ට්‍රොනිකල් සෙක්ෂන් එකක් වගේ ගත්තට ඒක ඒ ෆීල්ඩ් එක ටිකක් විශාල ගැඹුරට යන ෆීල්ඩ් එකක් PCB කියන එක. අපිට අපේ ජීවිතයේ සාමාන්‍ය පොඩි PCB කලාට ඇත්තටම PCB කියන එක ජොබ් රෝල් එකක්. PCB ලේඅවුටින් කියන්නේ ඇත්තටම PCB ලේඅවුටින් ඉන්ජිනියර්ස්ලා පවා ඉන්නවා. ඒ සෙක්ෂන් එකම ස්පෙෂලායිස් කරපු කට්ටිය. ඒතර මෙතන මේ සිලිකන් ලේඅවුටින් කියලා මම කියන්නේ ඇත්තටම අපි ප්‍රොසෙසර් එකක් වගේ හදනවා නම් ඒ ප්‍රොසෙසර් එක සිලිකන් ඩයි එක තුල ලේඅවුට් කරන විදිය. ඉතින් ඒකත් ඇත්තටම PCB එකක් හදනවා වගේ සමානයි. ඒකෙදි වෙන්නේ හැට පේන්නේ නැති චූටි කනෙක්ෂන්ස් වලින් IC IC ට්‍රාන්සිස්ටර් වගේ දේවල් හදන එක. ඊට පස්සේ EDA කියලා ඉන්ඩස්ට්‍රියක් තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් මම ඉන්නේ EDA ඉන්ඩස්ට්‍රියේ. EDA කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඩිසයින් ඔටෝමේෂන්. මේකෙදී හුඟක් වෙලාවට කරන්නේ ඔය chip manufacturing process හදන Intel වගේ companies වලට ඕන ඒවට අදාළ tools, ඒවා designing tools, verification tools වගේ දේවල් හදන එක. ඒ ඉන්ඩස්ට්‍රිය තියෙනවා. එතකොට මෙතන VLSI කියලා කියන්නේ very large scale integration මේවා මේ chip designing අරව මේවා ඒ පැත්තේ. එතකොට මට මෙතන ඇත්තටම මට ඕන කලේ ඔයාලට පෙන්වන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල යන්න පුළුවන් branches. මීට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. එතකොට ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ ඉලෙක්ට්‍රොනික්ස් මුළු ඉලෙක්ට්‍රොනික්ස් ෆීල්ඩ් එකම දන්න. මේ හැමදේම 100% දන්න කවුරුවත් නැහැ. හැමෝම කරන්නේ බේසික් ඉලෙක්ට්‍රොනික්ස් ටික ඉගෙනගෙන ඊට පස්සේ මෙහෙම එක බ්‍රාන්ච් එකක් තෝරගෙන ඒ බ්‍රාන්ච් එකේ ස්පෙෂලායිස් වෙනවා. ඒක නිකන් හරියට ඩොක්ටර්ස්ලා වගේ. යාලා මුලින් බේසික් මූලික ඒ වෛද්‍ය විද්‍යාව කරලා ඊට පස්සේ යාලට ස්පෙෂලායිස් කරන්න පුළුවන් උගුර කනනාසය හරි උදර සම්බන්ධ හරි එහෙම ඒ වගේ ෆීල්ඩ් වලට යනවා වගේ ඉලෙක්ට්‍රොනික්ස් වලත් ඒ ෆීල්ඩ් වලට ස්පෙෂලායිස් කරගෙන යන්න පුළුවන්. ඒතර ඕක තමයි ඔයාලා ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තොත් ඔයාලට හැදෙන පාත් එක. දැන් ඇත්තටම ටෙක්නොලොජි එක එන්න ඩෙවලොප් වීමත් එක්ක දැන් ලංකාවේ වුණත් ගත්තත් ඉස්සරහට හුඟක් ටෙක් කම්පැනිස් ලංකාවේ හැදෙනවා. දැනටත් හුඟක් දැන් අපි කැම්පස් යන කාලේ නොතිබිච්ච ලෙවල් එකේ දේවල් දැන් තියෙනවා. හුඟක් අලුත් ටෙක්නොලොජිස් එනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න එක ඔයාලට පාඩුවක් නෑ. ඉස්සරහට කැරියර් එකකට යන්න කැරියර් එකක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉලෙක්ට්‍රොනික්ස් කියන එක දැන් අනාගතේ බැලුවොත් හොඳ ෆීල්ඩ් එකක්. right හරි ඊට පස්සේ අපි බලමු ඉලෙක්ට්‍රොනික්ස් බේසිකලි ඉලෙක්ට්‍රොනික්ස් කරන්න ඕන අත්‍යවශ්‍ය උපකරණ මොනවද කියලා. right මෙතන මුලින්ම තියෙනවා බ්‍රෙඩ් බෝඩ් කියලා එකක්. දැන් මේ මගේ ගාවත් තියෙනවා. මේක ඔයාලට පේනවද? sure never පේන්නේ නැහැ නේ. sorry hold on camera එක නම කැමරා එක on කරන්න. right මම පොඩ්ඩක් මගේ අනිත් කැමරා එකට ස්විච් කරනවා. මොකද මේ කැමරා එකට වඩා පොඩ්ඩක් එක පැහැදිලි. okay පේනවද? මේ තියෙන්නේ පේනවා කියලා හිතනවා ඔයාලට. right හරි මේ තියෙන්නේ මේකට කියන්නේ බ්‍රෙඩ් බෝඩ් එක කියලා. දැන් මේක නම් ඇත්තටම මම වයර් කෑලි අරව මේවා කනෙක්ට් කරලා තියෙනවා. මම මේ සර්කිට් එකක් හදලා තිබුණේ මේකේ. ඒකේ ඉතුරු වෙච්ච මේ කෑලි බෙල් තමයි මේ තියෙන්නේ. එතකොට මේ බ්‍රෙඩ් බෝඩ් කියන එක ගන්නේ අපි සර්කිට් එකක් නිකන් try out කරලා බලන්න. අපි සර්කිට් එක පාස් කරන්න කලින්
නිකන් తాවකාලිකව හයි කරලා ඒ සර්කිට් එක වැඩද කියලා බලන්න පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් මේක. හුඟක් කම්ප්ලෙක්ස් සර්කිට්ස් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයේ සර්කිට්ස් හදන්න පුළුවන්. ඉතින් මේකේ වලට පේනවා මේ හිල් ගොඩක් තියෙනවා. මේ හිල් තියෙන්නේ අතරම මේ කොම්පොනන්ට්ස් බස්සන්න. ඉතින් බලන්න මම ගාව කොම්පොනන්ට් දාපු බ්‍රෙඩ්බෝඩ් එකක් වලට පෙන්නන්න. හරි දැන් මේ තියෙනවා මේ වගේ මේ තව කරගෙන යන මේකක් ඒකෙත් දැන් හුඟක් ඒවා ගලවලා තියෙන්නේ. දැන් මේ කොම්පොනන්ට්ස් මම තැන් වල දාලා තියෙනවා. ඉතින් මේ සිදුරු වලට කොම්පොනන්ට්ස් දාලා අපිට මේ වයර් වලින් කනෙක්ට් කරලා අපිට සර්කිට් එකක් හදලා බලන්න පුළුවන් ලේසියෙන්. හරි ඊළඟට right ඊට පස්සේ තියෙන්නේ වේර බෝඩ් කියන જાතිය. වේර බෝඩ් එකත් අර වගේම තමයි. මෙන්න මෙහෙම සිදුරු ගොඩක් තියෙන බෝඩ් එකක්. මේකේ මේ පැත්ත ඇත්තටම මේක නිකන් ප්ලාස්ටික් එකක් වගේ එකක්. මේ පැත්තේ මුකුත් නැහැ. මේ පැත්තට ගත්තොත් මේ පැත්ත වලට පේනවා මේක මේ දිලිසෙනවා. මේකේ මේ ඇත්තටම මේකේ තියෙන්නේ මේ තඹ තීරු. මේ සිදුරු කනෙක්ට් කරපු තඹ තීරු. ඒතර මේක ඇත්තටම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ ඊළඟ ලෙවල් එක වගේ එකක්. දැන් බ්‍රෙඩ් බෝඩ් එකේ හදන සර්කිට් එක తాවකාලිකයි. අපිට ඕන්ලාක කෑලි ගලවලා ගහන්න පුළුවන්. මේකේ අපි සාමාන්‍ය සර්කිට් එකක් හැදුවම අපි පාස් කරන ඩිරෙක්ට්ලි පාස් කරනවා මේකට සර්කිට් එක. ඒතර මේකට සර්කිට් එක හැදුවම මේකේ හෙල වෙන්නේ නැහැ. දැන් මේක නම් ඇහුවොත් ඕක හෙල වෙන පොඩ්ඩක් මේක හෙලුණත් ඒ කෑලි ටික හෙල වෙන්න පුළුවන්. මේකේ එහෙම නැහැ. ඔයාලා මේ සිදුරු වලින් කොම්පොනන්ට්ස් දාලා මේ පැත්තේ මේ තඹ තීරු වලින් පාස් කරන්න තියෙන. ඊට පස්සේ අපි වයර් මොනවා හරි දාලා මේවා කනෙක්ට් කරගන්න පුළුවන්. හරි මේ වේර බෝඩ් මේවා ඇත්තටම අපි ඉස්සරහට ප්‍රැක්ටිකල් සර්කිට්ස් හදනකොට අපි මේවා පාවිච්චි කරන හැටි බලමු. මම දැන් ඉන් ඩෙප්ත් යන්නේ නැහැ මේක. කොහොමද මේක කනෙක්ෂන් එකක් හදාගන්නේ ඒකින්ද මම ඒවා මුකුත් දැනට කරන්නේ නැහැ. අපි ඊළඟට ප්‍රැක්ටිකල් පාර්ට් එක කරනකොට ඒක බලමු. right ඊට පස්සේ චුට්ටක් ඉන්න මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම්. නැත්නම් ඔයාලට මේක පේන්නේ මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? දැන් නම් තාම කැමරා එකේ තියෙන ඕකේ මගේ ප්‍රසන්ටේෂන් එක පේනව නේද? right හරි ඊළඟ ටූල් එක මේවා ඇත්තටම සමහරට මෙතන ඉන්න නැති ඉලෙක්ට්‍රොනික්ස් දන්න කට්ටිය එයාලට නම් අලුත් දෙයක් නෙවෙයි නේද? මම මේ කරන්නේ නොදන්න කට්ටියට මේ තියෙන්නේ මේකට කියන්නේ බවුත් එක. සෝල්ඩරින් අයන් කියලා කියනවා. ඉතින් මේක ගන්නේ සර්කිට්ස් පාස්සන්න. මේක අනිවාර්යයෙන්ම තියෙන ඕන ටූල් එකක්. එතකොට මේ බවුත් එකක් ගත්තාම සාමාන්‍යයෙන් බවුත් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි බවුත් එක තමයි මේ අපිට AC වලට ප්ලග් කරන්න පුළුවන් මේ ප්ලග් පොයින්ට් එක එන මේ බවුත් එක. ඊට පස්සේ තියෙනවා જાතියක් DC බවුත් කියලා ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් සෝල්ඩරින් ස්ටේෂන්ස් කියලා කියනවා. ඉලෙක්ට්‍රොනික පටන් ගන්න කෙනෙක්ට මේ බවුත් එක හොඳටම ඇති. මේකේ තියෙන අවුල මේකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න බෑ. රස්නේ ඇඩ්ජස්ට් කරන්න බෑ. කරන්ට් එකට ගහලා තියෙන තාක්කල් ඔහෙ රත් වෙවි තියෙනවා. නමුත් DC බවුත් එකේ එහෙම නෙවෙයි. අපිට ඕන ටෙම්පරේචර් එකක් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මේ බවුත් එකක් ගන්නකොට අපි බලන්න ඕන දේ තමයි ප්‍රධාන වශයෙන් මේ බවුත් එකේ තියෙන වොට් ගාන කියලා එකක්. මෙතන ඔයාලට සමහරට පේනවා ඇති මේ ලේබල් එකේ තියෙනවා. දැන් මං ගාව තියෙන මේ බවුත් එක වොට් 40 බවුත් එක. අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික්ස් වලට සාමාන්‍ය ජීවිත ඉලෙක්ට්‍රොනික්ස් වලට ගන්න එක්ක වොට් 30 එහෙම නැත්නම් වොට් 40. මීට අමතරව වොට් 60 වොට් 100 වගේ බවුත් තියෙනවා. ඒවා ගන්න නැහැ. මොකද වොට් 60 වගේ බවුත් එකක් ගත්තත් 100 වගේ බවුත් එකක් ගත්තත් ඒ බවුත් එකකින් ජෙනරේට් වෙන ප්‍රශ්නේ ඉතාමත් වැඩි. ඒතකොට සර්කිට් එකට දාන ඒ කැලි පිච්චෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 30 හෝ 40 විතරයි අපි සර්කිට් එකක් පාස් කරන්න ගන්නේ. වොට් 60 වගේ ඒවා ගන්නේ ලොකු වයර් පාස් කරන්න හුඟක් රස්නේ ඕන තැන් වලට විතරයි. එතකොට ඔයාලට කඩේට ගිහිල්ලා ඔයාලා බවුත් එකක් ගන්නවා නම් වොට් 40 මම රෙකමන්ඩ් කරන්නේ වොට් 40. මොකද දැන් මම දැන් මේකත් මේ බවුත් එකත් මම දැන් අවුරුදු බර ගානක් පාවිච්චි කරනවා. ඉතින් වොට් 40 තාම කිසිම ඩැමේජ් එකක් කළා නැහැ මගේ සර්කිට්ස් වලට. ඒතකොට බවුත් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් දැන් මේක මේ ගූට් කියන බ්‍රෑන්ඩ් එක. මේක ජපන් බවුත් එකක්. සාමාන්‍යයෙන් ගූට් බවුත් එක හොඳයි සාමාන්‍ය පාවිච්චියට. මේක රුපියල් 1400ක් වගේ වුණා.
නමුත් ඔයාලට පිටකොටුවෙන් ඕන රුපියල් 100 ඉඳලා වුණත් බෞද්ධ ගන්න පුළුවන් පේමන්ට් එකෙන්. හුඟක්ම ගාන අඩු බෞද්ධ ගන්න එපා, පාවිච්චි කරන්න බෑ, ඉක්මනට පිච්චෙනවා. සාමාන්‍ය රුපියල් 3-400 තියෙන බෞද්ධ එකක් හොඳටම ඇති. බෞද්ධයක් ගන්නවා නම් ඔයාලා හැම බෞද්ධ එකක් ගන්නවා නම් පොඩි අඩු ගානට බෞද්ධයක් ගන්නවා නම් බෞද්ධ එක අරගත්තට පස්සේ මේ බෞද්ධ එකේ මෙන්න මේ කැලේට කියන බෞද්ධ ටිප් එක කියලා. මේ ටිප් එක සාමාන්‍යයෙන් චර හරි නැති ටිප් එකක් එන්නේ අර තඹ වගේ ටිප් එකක් එන්නේ. ඒකෙන් වැඩක් කරගන්න අමාරුයි. ඔයාලා අඩු ගානට බෞද්ධයක් ගන්නවා නම් මේ බෞද්ධ එකක් ගන්න ගමන්ම ඒ කඩෙන්ම ඉල්ල ගන්න ඒ බෞද්ධ එකට ගැලපෙන සෙරමික් ටිප් එකක්. නැත්නම් බිට් එක කියලා කියනවා. සෙරමික් බිට් එකක් ගන්න. ඒ ගාන අඩු බෞද්ධ එකයි සෙරමික් බිට් එකයි දාගත්තහම මේ බෞද්ධ එකක ලෙවල් එකකටම වැඩක් ගන්න පුළුවන්. නමුත් මේ ඒ බෞද්ධ හුඟක්ලට ලී මිට තියෙන මේක නම් මේ ප්ලාස්ටික් මිට තියෙන ගූට් බෞද්ධ එක. රයිට් මම මේ ෆොටෝ එක දාලා තියෙනවා. ඇත්තටම මේ ගූට් බෞද්ධ එක. ඊට පස්සේ තියෙනවා ගැජට් එකක් තර්ඩ් ආම් ටූල් කියලා. මංගාවත් එකක් තියෙනවා. ඒතර මේ මංගාව තියෙන එකේ නම් අර මේ ෆොටෝ එකේ වගේ මැග්නිෆයිං ලෙන්ස් එක නැහැ. ගයිස් මට ඔයාලා කියන්න පේන්නේ නැත්තම් හොඳයි. මම හිතන්නේ මේ ඔයාලට පෙනුනේ නැහැ මම බෞද්ධ එක පෙන්නපු එක. anyways මේ තියෙන්නේ third arm tool එක. එතකොට මේකේ පාවිච්චි කරන්නේ අපි සර්කිට් එක පාස් කරනකොට ඒ සර්කිට් එක අල්ලලා තියාගන්න. මේකේ තියෙන අර crocodile clip කියන જાතිය මේකට සර්කිට් එකක් මේ clip දෙක අතරට සර්කිට් එකක් තියලා ඒතර සර්කිට් එක හෙල්ලෙන්නේ නැති වෙන තියාගෙන අපිට පාස් කරන්න පුළුවන්. නැත්නම් අපි නිකන් සර්කිට් එකක් මේස උඩ තියලා පාස් කරන්න ගියොත් අර කොම්පොනන්ට් එක උසයිනේ. ඒ උස කොම්පොනන්ට්ස් නිසා ඔය බෝඩ් එක මෙහෙම හෙල්ලෙන්න බලනවා. ඒක වලක්ව ගන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේක පාවිච්චි කරන්න පුළුවන් ඔය වයර් දෙකක් මූට්ටු කරන්න අල්ල ගන්න ඕනහම මේ ක්ලිප් දෙකකට වයර් දෙක මෙහෙම තියලා ඔයාලට පාස් ගන්න පාවිච්චි කරන්න පුළුවන්. රයිට් ඊළඟට බවුත් එකත් එක්කම යන අනිත් ගැජට් එක තමයි මෙන්න මේ වෙට් ස්පොන්ජ් කියලා જાතියක් තියෙනවා. මේක මේ කඩේ තියෙනවා රුපියල් 25ක් වගේ වෙන්නේ. මේක නිකන් මේ කොලයක් වගේ දැනෙන්නේ. නමුත් මේකට අපි කරන්නේ මේකට වතුර ටිකක් දැම්මහම මේක පිපිලා එනවා. මේකේ වතුර තියාගන්න පුළුවන්. ඒක අපි පාවිච්චි කරන්නේ මේ බවුත් එක පාස් කරනකොට ටිකක් වෙලා පාස් කරනකොට මේ බවුත් එකේ තුඩේ ඊයන් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ඊයන් ටික මේකේ එහෙම වතුර පොඟවපු එකේ පිහදාලා බවුට් ටිප් එක සුද්ධ කරගන්න පුළුවන්. මොකද ඊයන් එකතු වුණොත් ඊළඟට පාස් කරන ඒවා හරියට පාස් වෙන්නේ නැහැ. ටෙම්පරේචර් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැති නිසා අපි ඒතර කරන්නේ ටිකක් වෙලා පාස්ලා ඉවරලා බවුත් එක ඊයන් පිරලා වගේ න අපි මේක ඇතුළලා අයින් කරගන්න. එතකොට මේ වෙට් ස්පොන්ජ් එක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පටන් ගන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගන්න ජීවිතේ පහසු කර ගැනීම සඳහා. රයිට් ඊළඟට තියෙන්නේ හරි ඩිසෝල්ඩරින් පම්ප් එක. ඩිසෝල්ඩරින් පම්ප් එකට මේ තියෙන ඩිසෝල්ඩරින් පම්ප් එකක් මේකට සකරක කියලා කියනවා. මේක පාවිච්චි වෙන්නේ ඊයන් ගලවන්න. අපි දැන් අර වේර බෝඩ් එකක පාසපු එකක් අපිට ගලව ගන්න වුණොත් මොකක් හරි අපි හිතන සර්කිට් එක පාස්සුවා. නමුත් මොකක් හරි කොම්පොනන්ට් එකක් වැරදි පාස්සලා තියෙනවා. එතකොට ඒක පාස්සලා ඒක ගලවන්න නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ගැජට් එක. මේකේ තියෙන ඇතුලේ පොඩි පිස්ටන් එකක් වගේක් තියෙන්නේ. මේ කළු පාට බටන් මේක ප්‍රෙස් කරලා මේ කළු පාට බටන් එක එපුවාම ඔය පිස්ටන් එකෙන් මෙතනින් හුලම් පාරක් අදිනවා ඇතුළට. ඒතර අපි මේක පාවිච්චි කරන්නේ අපි මුලින්ම අපි ගලවන්න ඕන කොම්පොනන්ට් එකේ බවුත් එක තියලා ඊයන් ටික දිය කරගන්නවා. දිය කරගෙන ඒක දිය වෙලා තියෙන අතරෙම මේකේ මේ තුඩ ඒ ඊයන් ගොඩට තියලා මේක බටන් එක ප්‍රෙස් කරුව ගමන් මේකෙන් ඇතුළට හුලම් අදින නිසා ඒ හුලම් පාරත් එක්කම මේ ඊයන් ටික ඇදිලා ඇතුළට යනවා. එතකොට අපිට අර කොම්පොනන්ට් එක ගලවලා ගන්න පුළුවන්. මේ ඔයාලට හිතේ මේ තුඩ ප්ලාස්ටික් මේක පිච්චෙන්නේ නැද්ද කියලා. නෑ මේ ටෙෆ්ලෝන් මැටීරියල් එකෙන් හදලා තියෙන මේක සෑහෙන්න මේ හීට් එකක් දරන්න පුළුවන්. බවුත් එකට එහෙම ලේසියෙන් පිච්චෙන්නේ නැහැ. දැන් නම් මේ පොඩ්ඩක් මගේ පිච්චුණු මාක්ස් වගේ තියෙනවා. නමුත් එහෙම පිච්චිලා යන මේකක් නෙමෙයි. මේක රුපියල් 300කට 400කට වගේ ගන්න පුළුවන් කඩෙන්. එකක් ගන්න. මොකද සර්කිට් පාස් කරනකොට අනිවාර්යයෙන්ම ගලවන්නත් වෙනවා. අපි හුඟක් හදන වෙලාවට අපිට හුඟක් වැරදීම් වෙනවා. ඒකට ඒවා කරෙක්ට් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. රයිට් ඊළඟට ඊයන් බවුත් එකක් ගන්නවා නම් ඉතින් ඊයනුත් තියෙන්න ඕන පාසන්න. දැන් මේ තියෙන්නේ මංගාව තියෙන ඊයන් රෝල. මේ ඊයන් වලට ලූස් ගන්නත් පුළුවන්. නැත්තම් පොඩි රෝලක් ගන්නත් පුළුවන්.
මේ ඊයන් ගන්නකොට මේ ඊයන් වල තියෙනවා බලන්න ඕන දේවල් දෙකක්. පළවෙනි දේ තමයි මේ මහත. ඊයන් එනවා එක එක මේ ඊයන් වයර් එක එක මහතින් එනවා. සාමාන්‍යයෙන් අපේ සර්කිට්ස් වලට මිලිමීටර් 0.6 වගේ ඒවා හොඳයි. ඕනවට වඩා මහත ඊයන් රෝල ගන්න එපා. මොකද එතකොට අපි පෑස්සුවහම පාස් වෙන තැන ඊයන් ලොකු ගුලියක් හිටින්න ගන්නවා. ඊයන් වැඩි නිසා. දැන් මේකෙන් මේ වගේ හීනි එකක් ගත්තාම අපිට ටිකක් ප්‍රිසයිස්ලි පාස් ගන්න ලේසි. නිසා හීනි ඊයන් එක ගන්න. ඒත් එක්කම ඊයන් එකේ තියෙනවා මේ අනුපාතයක්. මෙතන සමහරට ඔයාලට පේනවා ඇති. පේනවද මන්ද? මෙතන තියෙනවා මේ 60 40 කියලා. එතකොට මේ 60 40 කියලා කියන්නේ මේකේ මේ රේෂියෝ එක ඊයන් සහ ටින් මිශ්‍ර මේ එකක් මේ ලෝහයක් මේ තියෙන තනිකරම ඊයන් නෙමෙයි ඊයන් කියලා කිව්වට තනිකර ඊයන් නෙමෙයි ඊයන් සහ ටින් මිශ්‍ර ලෝහයක්. ඉතින් මේ ඊයන් සහ ටින් අතර අනුපාතය තමයි 60 40 කියලා මේකේ මාක් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 60 40 ඊයන් එක හරි 65 35 ඊයන් එක හරි අපේ වැඩවලට හොඳටම ඇති. සාමාන්‍යයෙන් කඩවල ගන්න තියෙන්නේ ඒ ඊයන් එකම තමයි. right ඊළඟට අත්‍යවශ්‍යම දේ තමයි මල්ටිමීටර් එක කියන එක. මොකද සර්කිට් එකක් හදනකොට දේවල් මනින්න වෙනවා. ඔයාලට වෝල්ටේජ් එකක් මනින්න වෙයි, කරන්ට් එකක් මනින්න වෙයි, නැත්නම් කොම්පොනන්ට් එකක් ගත්තොත් ඕක මැන ගන්න වෙයි. එතකොට මල්ටිමීටර් එක කියන එක තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. මල්ටිමීටර් කියන එකේ නමේම තියෙනවා මල්ටිමීටර්. මල්ටි කියන්නේ බහු කියන එක. මීටර් කියන්නේ මානය, බහු මානය වගේ දෙයක්. එතකොට මේ මල්ටිමීටර් එක ගත්තාම දැන් මංගා වර්ග දෙකක් තියෙනවා ඇනලොග් සහ ඩිජිටල් කියලා. ඉස්සර බහුතරයක් ආවේ ඔය දකුණු අත පැත්තේ වලට පේන ෆොටෝ එකේ වගේ ඇනලොග් මීටර් එක. ඒකේ මෙහෙම කට්ටක් තමයි දුවන්නේ. කට්ටේ ඔය සුදු පාට කෑල්ල එක එක අංක මාක් කරලා තියෙනවා. කට්ට ගිහලා නවතින තැන අංක කියව ගන්න තමයි අපි කරන්නේ. නමුත් දැන් බහුතරයක් පාවිච්චි වෙන්නේ ඩිජිටල් මල්ටිමීටර්ස්. ඔයාලට ඇනලොග් මල්ටිමීටර් එකක් ගන්න එකේ ලොකු වාසියක් නැහැ. ඔයාලා මල්ටිමීටර් එකක් ගන්න ප්ලෑන් කරනවා නම් ඩිජිටල් එකක් ගන්න. මොකද ඒක පාවිච්චි කරන්න හරි පහසුයි. දැන් මං ගාවත් තියෙනවා මේ ඩිජිටල් මීටර් එකක්. මේක මේ මැස්ටෙක් බ්‍රෑන්ඩ් එකේ මීටර් එක. එතකොට මේක නම් ටිකක් මිල වුණා. ඔයාලට ඉලෙක්ට්‍රොනික පටන් ගන්නවා නම් මෙන්න මේ මං ගාව මේ ඉස්සර තිබ්බ පරණ මීටර් එක මේක DT 830 කියලා. මේක රුපියල් 300කට 350කට වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගන්න කෙනෙක්ට මේ මීටර් එක හොඳටම ඇති. දැන් මේ වගේ ටිකක් ඇඩ්වාන්ස් එකක් ඕනේ නැහැ. ඔයාලට ගන්න afford කරන්න පුළුවන් නම් ගන්න ගැටලුවක් නැහැ. මොකද දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පටන් ගන්න කෙනෙක්ට ලොකු වියදමක් දරන්න බැරි නම් මේ පොඩි එකක් ගන්න. ඒතකොට මේ මල්ටිමීටර් එකක් ගත්තාම සාමාන්‍යයෙන් මේ මීටර් එක මොනවද බලන්න පුළුවන්. දැන් මේ මල්ටිමීටර් එකෙන් පුළුවන් සර්කිට් එක වෝල්ටේජ් එක මනින්න. ඕනම තැනක වෝල්ටේජ් එක මනින්න පුළුවන්. ඒ මොකක් හරි තැනක් හරහා ගලන ධාරාව කරන්ට් එක කියලා අපි කියනවා. ඒක මනින්න පුළුවන්. ඒත් එක්කම රෙසිස්ටර්ස් කියලා જાතියක් තියෙන පොඩි කොම්පොනන්ට් එකක්. ඒ කොම්පොනන්ට් වල වැලියු එක මැන ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා මේ කන්ටිනියුටි කියලා ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මොකක් හරි වයර් එකක් කැඩිලාද නැද්ද? මොකක් හරි පාත් එකේ කනෙක්ෂන් එක තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. පොඩි බසර් එකක් මේකේ තියෙනවා. එතකොට මේ මල්ටිමීටරේ මේ තියෙන ඒ කූරු දෙක මේ මල්ටිමීටරේ කන්ටිනියුටි මෝඩ් එකට දාලා මේ කූරු දෙක තැන් දෙකක තියුවාම බසර් එක බීප් ගන්නවා නම් ඒ තැන් දෙක අතර කනෙක්ෂන් එකක් තියෙනවා. ඒතර කොහේ හරි ඔයාලට සැකනම් මේක වයර් කැඩලාද කියලා බලන්නේ කූරු දෙක තැන් තියලා බලන්න. සද්ද ඇහෙනවා නම් මේ වයර් කැඩිලා නැහැ. සද්ද ඇහෙන්නේ නැත්නම් ඉතින් වයර් කොහෙන් හරි කැඩිලා. ඒතර ඒ වගේ දේවල් කරගන්න මේ මීටර් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ මීටර් එකක් ගත්තාම තව බලන්න ඕන දෙයක් තමයි කියන්නේ ඔයාලා ටිකක් ඇඩ්වාන්ස් මීටර් එකකට යනවා නම් බලන්න ඕන දෙයක් තමයි මේ මල්ටිමීටර් එකේ තියෙනවා කවුන්ට් එක කියලා එකක්. සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ 4000 කවුන්ට් මීටර්ස් තමයි. දැන් මං ගාව තියෙන මේ මැස්ටෙක් මීටර් එක 4000 sorry මම මේක පොඩ්ඩක් මේව කරන්නම්. 4000 කවුන්ට් මීටර් එකක්. ඒත් එක්ක මං ගාව තියෙන මේ A9 මීටර් එක මේක 10000 කවුන්ට් මීටර් එකක්. ඒතර මොකද්ද මේ කවුන්ට් එක කියන එක මම පොඩ්ඩක් ඔයාලට මේ ගමම පැහැදිලි කරන්නම්. එතකොට මේක මේ කියන දේ නොතේරුණාට ඔයාලා වොරි වෙන්න එපා. මම ඔයාලට අතරම පෙන්නන්නම් මේ මල්ටිමීටර් එකේ කවුන්ට් එක කියන එක මොකද්ද වෙන්නේ කියන එක.
මම අනිත් කැමරකට ස්විච් වෙලා ඔයාලට මේ මල්ටිමීටරේ ඔන් කරලා පෙන්නන්න. ඔයාලට පේනවද? රයිට්, මේ දැන් ඔයාලට පේනවා දැන් මම ඇත්තටම කරලා තියෙන්නේ මගේ මල්ටිමීටර එක කනෙක්ට් කරලා තියෙනවා මේ මගේ පවර් සප්ලයි එකට. එතකොට පවර් සප්ලයි එකේ මේ වෙලාවේ වෝල්ටේජ් එක මල්ටිමීටරේ පෙන්නනවා වෝල්ට් 2.264ක්. එතකොට දැන් මම කිව්වා මේ මගේ මේ මැස්ටෙක් මල්ටිමීටර එක අනිත් පැත්ත කියලාද පේන්නේ ඔයාලට? වෝල්ටේජ් පේන්නේ අනිත් පැත්තද පේන්නේ? පොඩ්ඩක් මම ඇඩ්ජස්ට් කරනවා. ඔව් අනිත් පැත්තට පේන්නේ. රයිට්. හරි දැන් හරියට පේනවද? දැන් හරි. රයිට්. එතකොට මේකේ දැන් මම පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක පොඩ වැඩි කරන්න. එතකොට බලන්න මේ වෙන වැඩේ. දැන් ඔයාලට පේනවා දැන් මේ 2.2 ගාන ඇත්තටම 2යි සහ දශම ස්ථාන 3කින් තමයි පෙන්නලා තියෙන්නේ. දැන් මම මේ වෝල්ටේජ් එක චුට්ට වැඩි කරනකොට වෙන දේ බලන්න. වෝල්ට් 9 හරි 3.8යි. දැන් බලන්න වෝල්ට් 4 වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. දැක්කද? වෝල්ට් 4 වෙච්ච ගමන් මීටර එක එකපාරටම දශම ස්ථාන 3 ඉඳලා දශම ස්ථාන 2කට ගියා. මොකද ඒකට හේතුව මෙයාට පුළුවන් කවුන්ට් එක 4000ක් වෙනකන් කියන්නේ අතන 3999ක් වෙනකන් විතරයි ඉලක්කම් 4කින් පෙන්වන්න පුළුවන්. 3999ට වඩා උඩ ගානකට ගිය ගමන් එයා දශම ස්ථානයක් අඩු කර ගන්නවා. එතකොට මේ අපිට අර දැන් මේකේදී අවුල තියෙන්නේ අපිට උඩ වෝල්ටේජ් එකක් හරියටම ප්‍රිසයිස්ලි මෙෂර් කරගන්න ඕනොත් දැන් මෙෂර් කරගන්න බෑ. දැන් මට වෝල්ට් 5.01 වගේ එකක් මෙෂර් කරන්න බෑ. ඒතර ඒ වගේ වෙලාවට මෙයා පෙන්වන්නේ 5.01 කියලා. නමුත් ටිකක් කවුන්ට් එක වැඩි මීටර එකක් ගත්තොත් 6000 කවුන්ට් මීටරයක් හරි දැන් මැස්ටෙක් මගේ A9 එක නම් 10000 කවුන්ට් මීටර එකක් ඒ වගේ එකක් ගත්තොත් ඔයාලට ටිකක් ප්‍රිසිෂන් එක වැඩි දෙයක් බලන්න පුළුවන්. දැන් මේ අපි ගාව තියෙන මේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු කහපාට පොඩි මීටර එක මේකත් මේක නම් 3000 කවුන්ට්ද කොහෙද මට මතක විදියට. නමුත් ඒක ඇති අපේ සාමාන්‍ය වැඩකට මම ඔයාලට නේ අර ඇඩිෂනල් ඩීටේල් එකක් තමයි දුන්නේ මීටරයක් ගන්නකොට බලන්න ඕන දේවල්. ඒත් එක්කම මීටරයක් ගන්නකොට ඔයාලා ටිකක් ඇඩ්වාන්ස් මීටරයක් ගන්න ඕන. දැන් මගේ මේ මැස්ටෙක් එකේ තියෙනවා අපිට අර මේක ඔටෝ රේන්ජින් ටයිප් මීටරයක්. මේක ඔටෝමැටිකලි වෝල්ටේජ් එක අනුව යට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. මේ මීටර එකේ පුළුවන් ප්‍රධාන බේසික් දේවල් කියන්නේ වෝල්ටේජ් එක, කරන්ට් එක, රෙසිස්ටන්ස් එක වගේ මයිනර් අමතරව ඩයෝඩ්ස් බලන්න පුළුවන්, කැපැසිටර්ස් මෙෂර් කරන්න පුළුවන්, ටෙම්පරේචර් එක පුළුවන්, සවුන්ඩ් එක, ආලෝකය, ෆ්‍රීකවන්සි ඒ වගේ හුඟක් දේවල් මේ මීටර එකේ මෙෂර් කරන්න පුළුවන්. නමුත් ඔයාලට ඇත්තටම දැනට එහෙම දෙයක් ඕනි නැහැ. අත්‍යවශ්‍ය නම් විතරක් එහෙම දෙයකට මූව් වෙන්න. හරි මල්ටිමීටරේ හරි right. Okay. So මම ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන ඉන්නේ තාම ඔයාලට පේනවා මං හිතන්නේ. ඒතකොට දැන් අපි ඕකේ දැන් මේ තව අමතක වුණාමට දෙයක් කියන්න. මේ මීටරයක් ගත්තහම මේ තියෙනවා જાතියක් true RMS meters කියලා. True RMS meter එකක් කියලා කියන්නේ දැන් මගේ මේ Mastec meter එක True RMS එකක් නෙමෙයි. නමුත් මගේ මේ A9 meter එක True RMS meter එකක්. ඔයාලට
මගේ වීඩියෝ එක පේනවද? කැමරා එකේ වීඩියෝ එක. පේනවා නම් ඔව් සර්. ඔව් රයිට්. මේකේ මේ True RMS කියලා මේ ගහලාම ඇවිල්ලා තියෙනවා. දැන් මේ මගේ A9 එක True RMS යන්නේ නෙමෙයි. True RMS කියන එක ඇත්තටම පාවිච්චි වෙන්නේ අපි AC voltage මනින වෙලාවට True RMS මීටර එකකින් පෙන්නන AC voltage value එක වඩා නිවැරදි සාමාන්‍ය True RMS නොවන මීටර එකකට වඩා. ඒතර ඔයාලා AC විදුලියත් එක්ක වැඩ කරනවා නම් True RMS මීටරයක් ගන්න එක පාඩු නෑ. මම මෙතන AC කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඔය අපේ වෝල් සොකට් වලින් 230මත් විතරක්ම නෙමෙයි අපේ සර්කිට්ස් වලත් AC වෝල්ටේජ් තියෙනවා වෝල්ට් 5 AC ඒ වගේ ඒවාත් තියෙනවා. ඒ වගේ එහෙම AC පැත්තේ දේවල් වැඩිපුර කරනවා නම් ඔඩියෝ සිග්නලින් ඒ වගේ දේවල් කරනවා නම් True RMS මීටරයක් ගන්න අපි True RMS කියන එක ඉස්සරහා සෙක්ෂන් එකේදී කතා කරනවා ඇත්තටම. ඒතර ඒකෙදි බලමු මොකද්ද මේ RMS කියන්නේ ඇයි මේ True RMS එකක් ඕන කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම් ඉස්සරහට. හරි දැන් මේ තව එක ඉක්විප්මන්ට් එකක් තියෙනවා මේ පවර් සප්ලයි එක. පවර් සප්ලයි එකක් අපි සර්කිට් හදන වෙලාවට තියෙන එක සෑහෙන්න වටිනවා. මොකද අපිට ඕන එක වෝල්ටේජස් හදාගන්න. දැන් මම ගාව නම් මේ ෆොටෝ එකේ තියෙන જાතියේ පවර් සප්ලයි යුනිට් එකක් තියෙනවා. මේක මම ගන්න කාලේ රුපියල් 6000ක් දුන්නේ. දැන් මේ මෑතකදී මගේ යාළුවෙක් ගත්තා 10000 ගාණක් වගේ වුණා. නමුත් අර පොඩියට ඉලෙක්ට්‍රොනික පටන් ගන්න කෙනෙක්ට මෙහෙම එකක් ඕනේ නැහැ. අපිට පුළුවන් පොඩි සප්ලයි එකක් පොඩි කොම්පොනන්ට්ස් ටිකක් අරගෙන එකතු කරලා අපේම කියලා හදාගන්න. අපි ඉස්සරහට ඒකත් මේ කෝස් එකේ ප්ලෑන් කරලා තියෙන පොඩි එකක් හදාගන්න හැටි කියන්න. ඒතොර මේ වගේ පවර් සප්ලයි එකක් අපිට ඕනේ ඉලෙක්ට්‍රොනික්ස් වලට පටන් ගන්න. ඒතොර ඉලෙක්ට්‍රොනික්ස් කරන්න මේ පෙන්නපු ඉක්විප්මන්ට්ස් ටිකම විතරක් නෙමෙයි ඕන. මේ නිකන් ආරම්භයට විතරයි. ඔයාලා තව ඇඩ්වාන්ස් යනවා නම් ඔසිලොස්කෝප් එකක්, සිග්නල් ජෙනරේටර් එකක්, තොට ඩිජිටල් පැත්තේ යනවා නම් ලොජික් ඇනලයිසර්ස් ඒ වගේ දේවල් හුඟක් තව ඉක්විප්මන්ට්ස් තියෙනවා. අපි ඒවා ඒ කෝසස් වලදී කතා කරමු. හරි මේ දැනට කරපු ටිකෙන් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවද? තියෙනවා නම් දැන් අහන්න. එතකොට මට ඒක මෙහෙමම ඔයාලට ඒක ක්ලැරිෆයි කරලා දීලා ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රශ්න නෑ. ඕකේ හරි එහෙනම් දැන් ඊළඟට පටන් ගමු. අපි සවුන්ඩ් පැහැදිලි නෑ හැමෝන්ටම එහෙමද මං කියනවා පැහැදිලි නැද්ද? පැහැදිලි රයිට්. කවුද මන්දන ගයාන් තමයි මට මැසේජ් එක ගයාන් දැන් කියගෙන අපිට පොඩ්ඩක් කොයි ටිකද පැහැදිලි නැත්තේ වට? මුකුත්ම පැහැදිලි නැද්ද කියපු ටික? මට ඇහෙන්නේ නැහැ කියන එක නම්. හරි anyways මේ වීඩියෝ එක කොහොමද ඇහෙන සිග්නල් දියනවා. අන්තිමට කියපු ටික තමයි. ඔව් අන්තිමට කියපු ටික තමයි පැහැදිලි වුණේ. රයිට් අන්තිමටම මම කිව්ව ඇත්තටම මේ කරපු ටිකෙන් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න කියන එක. දැන් ඔයාලට හදිසියේ සවුන්ඩ් එක පැහැදිලි නැත්නම් බය වෙන්න එපා. මේ වීඩියෝ කොහොමත් මම ආයිත් ඔයාලට එවන නිසා ඔයාලට ඒක ආයි රිෆර් කරන්න පුළුවන්. හරි මේ අර කරපු ටිකෙන් ඔයාලට ගැටලුවක් නැත්නම් මම හිතන්නේ ඇත්තටම මේකේ ගැටලුවක් අහන්න තරම් දෙයක් තියෙයි කියලා. මං ඊළඟ සෙක්ෂන් එක පටන් ගන්නම්. ඊළඟ එකේත් නිල් තමයි ඇත්තටම අපි කන්සෙප්ට්ස් ටිකයි ඒ ටික පටන් ගන්නෙ. හරි චුට්ටක් මෙතන අස් කරගන්නම් ඔයාලට ඒ ටික පැහැදිලි කරන්න. රයිට් මං ආයි ප්‍රසන්ටේෂන් එක පැත්තට යනවා. හරි දැන් අපි ඉන්නේ මෙන්න මේ දෙවෙනි කෑල්ලේ. මෙතන ඉඳලා තමයි අපි කන්සෙප්ට්ස් ඉගෙන ගන්න පටන් ගන්න ඉලෙක්ට්‍රොනික්ස් වල. එතකොට අපි ඉලෙක්ට්‍රොනික් ගත්තොත් ඉලෙක්ට්‍රොනික් කියන එක මේන්ලි රඳා පවතින්නේ මෙන්න මේ
මෙන්න මේ ඇටම්ස් ඉලෙක්ට්‍රෝන සහ චාර්ජ් කියන්නේ පරමාණු සහ ඉලෙක්ට්‍රෝන කියන දේ මත තමයි අපේ ඉලෙක්ට්‍රොනික්ස් ඔක්කොම දේවල් ටික රඳා පැවතිලා තියෙන්නේ. අපි ඉලෙක්ට්‍රොනික්ස් කියලා ඇත්තටම කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන කියන જાතිය එහෙට මෙහෙට යවලා ඒ යවන ඉලෙක්ට්‍රෝන වලින් වැඩක් ගන්න එක තමයි අපි ඉලෙක්ට්‍රොනික්ස් වලදී කරන්නේ. අපි සර්කිට් එකක් ඇත්තටම වැඩ කරනවා කියලා කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන්ස් ටික අරගෙන ඕක එක එක පාර්ට්ස් වල යවනවා. එක එක කොම්පොනන්ට් හරහා යවනවා. ඉලෙක්ට්‍රෝන්ස් එක එක කොම්පොනන්ට් වලින් යනකොට ඒ කොම්පොනන්ට්ස් එක එක විදිහට තමයි වැඩ කරන්නේ. මේ වැඩ කරන දේෙන් තමයි අපි අවසානයේ එන්ඩ් රිසල්ට් එක ගන්නෙ. එතකොට ඔයාලට ගැටලුවක් තියෙනවා ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ මොකද්ද කියලා. අපේ දේවල් කියන්නේ ඝන වස්තු හෝ ඕනම දෙයක් හැදලා තියෙන්නේ මේ පරමාණු කියලා චූටි අංශු જાතියකින්. මේවා හැට පේන්නේ නැහැ. ඒ අංශුවක් ගත්තාම ඒ අංශුවේ පොඩි කැලි වර්ග තියෙනවා. පරමාණුවේ තියෙන අර මැද කෑල්ල. ඒකේ තියෙනවා ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා වර්ග දෙකක්. ඊට පස්සේ ඒකේ වටේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා පොඩි જાතියක්. ওই ඉලෙක්ට්‍රෝන කියන જાතිය තමයි අතරම කරන්ට් එක ගෙනියන්න උදව් වෙන්නේ. දැන් අපි ඉලෙක්ට්‍රොනික්ස් කියන නම හැදලා තියෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන කියන ඒ වචනෙන් කැඩිලා ඇවිල්ලා තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියන එක හැදලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන මොකද ඒකට කියන්නේ මැනිපියුලේෂන් ඉලෙක්ට්‍රෝන භාවිත කියන එක වගේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගත්තහම ඕකේ ඉලෙක්ට්‍රෝනයකට අපි තියෙනවා ආරෝපණයක් කියලා දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයකට ඒකේ කොච්චර වැලියු එකක් තියෙනවද කියන එක. එතකොට මේ මම මෙතන මේ දාලා තියෙන ඉලෙක්ට්‍රෝනයක charge එක කොච්චරද කියන එක. එතකොට මේ ආරෝපණය කියන එක මනින ඒකකය තමයි කූලෝම් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක කූලෝම් අගය වෙනවා ඍණ 1.6 වැඩි කිරීම 10 ඍණ 19. එතකොට දැන් මේක මෙහෙම කිව්වට ඔයාලට ලොකු සෙන්ස් එකක් නැති වෙයි. ඇත්තටම ඕක ගත්තොත් මම මෙතනම ඇඳලා පෙන්නන්නම්. ඇඳලා නෙමෙයි නිකන් ලියලා පෙන්නන්නම්. right. මේක ඇත්තටම මේ ගත්තොත් sorry. හරි එක කූලෝම්බ් එකක් සමාන වෙනවා 6.2.4 වැඩි කිරීම 18ක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයකට ඉලෙක්ට්‍රෝන වල ආරෝපණ ප්‍රමාණයකට. එතකොට මේ 6.2.4 වැඩි කිරීම 10 කියන්නේ ලොකු අගයක්. ඕක නිකන් අපි දිගහැර ලිව්වොත් මෙන්න මේ අගයට සමානයි. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 12 13 14 15 16 ඔන්න ඔච්චර ලොකු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එකතු වුණාම ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ තියෙන මුළු ආරෝපණ ප්‍රමාණය තමයි කූලෝම්බ් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වචනේ කූලෝම්බ් හරි බයන්න කියන එක ඇත්තටම කූලෝම්බ් කියලා කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි එතකොට මේවා ඍණ ආරෝපිත අයන ඍණ ආරෝපිත ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන්ස් කියන જાතිය. හරි ඔය ඉලෙක්ට්‍රෝන එක දැන් අපි බලමු ඉස්සරහට තියෙන කන්සෙප්ට්ස් ටික මොනවද කියලා. කොහොමද මේ ක්ලියර් කරන්න right. හරි. right. හරි. ඒවා ඉස්සරහට යන්න කලින් අපි අඳුර ගන්න ඕන වර්ග දෙකක් තියෙනවා. පරිවාර සන්නායක සහ පරිවාරක කියලා. එතකොට සන්නායකයක් කියලා කියන්නේ අපි වයර් කෑල්ලක් හෝ යකඩ කෑල්ලක් ගත්තාම ওই යකඩ කෑල්ල හරහා කරන්ට් එකට යන්න පුළුවන්. අපි දන්නවා අපි ප්ලග් එකකට ලයිව් එකට කම්බි කෑල්ලක් ගැහුවොත් ওই කම්බිය හරහා අපිට කරන්ට් එක වදින්න පුළුවන්. නමුත් ලයිව් එකට අපි රබර් කෑල්ලක් ගැහුවට අපිට කරන්ට් එක වැදීමේ සම්භාවිතාව හුඟක් අඩුයි. මොකද මේ ওই යකඩ වගේ දේවල් වල ඔය අපි කතා කරපු ඉලෙක්ට්‍රෝන කියන જાතිය බහුලව තියෙනවා නිදහසේ. ওই නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් හරහා තමයි කරන්ට් එකක් ගමන් කරන්නේ. නමුත් පරිවාරක ගත්තොත් එහෙම නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා ඒක හරහා කරන්ට් එකක් යන්න හේතුවක් නැහැ. ওই හේතුව නිසා තමයි
අපි ඉලෙක්ට්‍රිකල් වැඩක් මොකක් හරි කරනකොට අපි රබර් සෙරප්පු දෙයක් හරි මොකක් හරි දාගන්නේ. එතකොට අපිට කරන්ට් එක වැදුනත් කරන්ට් එක අපේ ඇඟ හරහා ඇවිල්ලා අර සෙරප්පුව ගාවෙන් නවතිනවා. කරන්ට් එක අපිට වැදුනා වෙන්නේ ওই සෙරප්පුවෙනුත් එළියට පැනලා ග්‍රවුන්ඩ් එකට ගියොත් විතරයි අපිට ඇත්තටම අපේ ඇඟ හරහා කරන්ට් එකක් සම්පූර්ණයෙන්ම යන්නේ. අපි රබර් මොන හරි දෙයක් පාවිච්චි කරන්නේ ඒක වළක්ව ගන්න. එතකොට අපි වයර් එකක් ගත්තත් ওই වයර් එකේ පිට එනවා පරිවාරක ද්‍රව්‍ය වලින් හදපු කවරයක් වගේ එකක්. ඒකට හේතුව ඒතකොට අපිට මේ වයර් එක ඇල්ලුවට කරන්ට් එක වදින්නේ නැහැ. වයර් එකේ පරිවාරකයේ කොහේ හරි සුද්ධ කරලා තිබුණොත් විතරයි කරන්ට් එකක් වදින්නේ. එතකොට දැන් මේ කන්ඩක්ටර්ස් සහ ඉන්සියුලේටර්ස් ඒ කියන්නේ සන්නායක හා පරිවාරක වලට අමතරව තව જાතියක් තියෙනවා මේ අර්ධ සන්නායක කියලා. මේ කොහොමද මෙතන අර්ධ සන්නායක මේක ඇත්තටම ඉලෙක්ට්‍රොනික්ස් වල බහුලවම පාවිච්චි වෙන දෙයක්. අපි පාවිච්චි කරන ඩයෝඩ්ස්, IC, ට්‍රාන්සිස්ටර් ඔක්කොම හැදිලා තියෙන්නේ මෙන්න මේ අර්ධ සන්නායක. මේක සන්නායකයකුත් නෙමෙයි පරිවාරකයකුත් නෙමෙයි. ඒ දෙක අතරමැද තියෙන්නේ අපිට ඕන වෙලාවට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා හරි ෆ්ලෙක්සිබල් ඒ වර්තමාන අර්ධ සන්නායක ඒක මම ඇත්තටම මේ කෝස් එකේදී කවර් කරන්නේ නැහැ. අපි අර්ධ සන්නායක පාවිච්චි කරන පොඩි දෙයක් කතා කරනවා ඩයෝඩ් කියන එක. අර්ධ සන්නායක ගැන ඉන්ඩෙප් කතා කරනවා ඊළඟ කෝස් එක. නමුත් අපිට දැනට අපි මේ කෝස් එක කරන්නේ ඒක ඕන වෙන්නේ නැහැ. මම මේ ඔයාලගේ දැනුවත් වීම තමයි කියලා දුන්නේ අර්ධ සන්නායක. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා semiconductors. semiconductor. හරි. right. හරි. ඊට පස්සේ ඊළඟට ඕකේ. දැන් අපි කතා කරන්න හදන්නේ වෝල්ටේජ් එකයි කරන්ට් එකයි රෙසිස්ටන්ස් එකයි පවර් එකයි කියන කන්සෙප්ට්ස් 4. එතකොට ওই කන්සෙප්ට් 4 කතා කරන්න මම දැන් මේ ස්ලයිඩ් එකේ පේන දේවල් වලට අමතරව ඔයාලට පොඩ්ඩක් මම එක්ස්ප්ලেইন කරනවා. අපි වෝල්ටේජ් එක කියලා කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම වෝල්ටේජ් එක කියලා කියන්නේ දැන් ඔයාලට මතක ඇති මම ඉස්සර ස්ලයිඩ් එකේ කිව්වා අපි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරලා ඊට පස්සේ කූලෝම් කියලා දෙයක් ගැන කතා කරලා ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය. එතකොට අපි වෝල්ටීයතාව අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? වෝල්ටීයතාව අර්ථ දක්වලා තියෙන්නේ අපි හිතමු මොකක් හරි මෙන්න මේ එක ලක්ෂයක් අරගෙන ওই ලක්ෂයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 6.24 වැඩි කිරීම 1018ක්. ඕක සමාන වෙනවා කූලෝම් එකකට. ඔන්න ඔච්චර ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා හිතන්නකෝ. ඔය තියෙන ඉලෙක්ට්‍රෝන ඔය ගුලියම මම තව තැනකට ගෙනියන්න ඕන. මොකක් හරි B කියලා ලක්ෂයකට ගෙනියන්න ඕන. මෙන්න මේ A කියන ලක්ෂයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන ටික B කියලා ලක්ෂයකට. මෙන්න මේම ගෙනියන්න වැය වෙන ශක්ති ප්‍රමාණයට අපි කියනවා වෝල්ට් එකක් කියලා. ඒ කියන්නේ එක කූලෝම් එකක් මූව් කරන්න ගෙනියන්න ඕන ශක්ති ප්‍රමාණය අපි ශක්තිය මයින එකක තමයි ජූල් J කියලා කියන්නේ. එතකොට අපි වෝල්ට් දෙකක් කොහේ හරි ඔයාලට හම්බුනොත් 12 වෝල්ට්ස් කියන එක ඔයාලා නිකන් හුරු පුරුදුනේ 12 වෝල්ට්ස් කියන එක අදහස් කරන්නේ A කියන ලක්ෂයේ තියෙන 12 වැඩි කිරීම 6.24 ඒ කියන්නේ 1018 ප්‍රමාණයක් කූලෝම් ඉලෙක්ට්‍රෝන මූව් කරන්න ඕන ශක්තිය තමයි 12 වෝල්ට් කියලා කියන්නේ. එතකොට මේ ඉන්ඩෙප් දේවල් මේවා දැනගන්න ඕනේ නැහැ. අපිට ඉලෙක්ට්‍රොනික්ස් වල ඉස්සරහට යන්න මේ ඕන වෙන්නේ නැහැ. නමුත් මේක ඔයාලගේ දැනුමට මේ දෙන්නේ. right. ඔව් එතකොට මේක අපි sorry මේක ඇත්තටම මේ joules per coulomb. මේ මම කියපු එක පොඩ්ඩක් වැරදි. ඇත්තටම 12 වෝල්ට් කියන එකෙන් අදහස් කරන්නේ A කියන ලක්ෂයේ කූලෝම් එකක ආරෝපණ ප්‍රමාණයක් තිබුණා නම් ඔය ආරෝපණ ප්‍රමාණය B කියන ලක්ෂයට ගෙනියන්න ජූල් 12ක ශක්තියක් ඕන වුණා නම් ඒකට අපි කියනවා 12 වෝල්ට් කියලා. හරිනේ. එතකොට 12යි JC ඍණ 1 කියලා කියන්නේ. JC කියන එක අපි සඳහන් කරනවා වෝල්ට් කියලා. එතකොට මේ වෝල්ටේජ් එක මයින ඒකකය V
කැපිටල් V සමහරවිට සිම්පල් V පාවිච්චි කරනවා. එතකොට අපි මේකේ ඒකක බැලුවොත් වෝල්ට් 1000ක් අපි කියනවා කිලෝ වෝල්ට් එකයි කියලා. එතකොට වෝල්ට් එක 1000න් බෙදුවාම අපි ඒකට කියනවා මිලි වෝල්ට් එකයි. එතකොට මිලි වෝල්ට් 1000ක් වෝල්ට් එකයි. ඒ විදිහටම මයික්‍රෝ වෝල්ට් 1000ක් මිලි වෝල්ට් එකයි. ඔහොම අපිට වෝල්ටේජ් එක චූටි අගයන් ගන්නත් පුළුවන්, ලොකු අගයන් ගන්නත් පුළුවන්. දැන් මේ කියන දේවල් පැහැදිලි නැත්නම් මම ඔයාලට එක්සැම්පල් එකකින් අතරම ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට නිකන් මේ ටික ඔලුවට දාගන්න. හරි, ඊළඟ concept එක තමයි ධාරාව කියන එක. හරිද? ධාරාව කියන එක ඇත්තටම අර්ථ දක්වලා තියෙන්නේ මොකක් හරි වයර් එකක් හෝ සන්නායකයක් කියලා ගත්තොත් ওই සන්නායකයේ මෙන්න මෙහෙම මොකක් හරි එක ලක්ෂයක් ගත්තොත් A කියන ලක්ෂය ගත්තොත් ওই A කියන ලක්ෂය හරහා තප්පරයකට ගමන් කරන කූලෝම්බ් ප්‍රමාණය. ඒතර අපි දන්නවා කූලෝම්බ් එකක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6.24 වැඩි කරන 1018ක් තප්පරයකට ඒ වගේ බ්ලොක් ගුලි ඉලෙක්ට්‍රෝන ගුලි කීයක් යනවද කියන එක තමයි ධාරාව කියන එකෙන් හඳුන්වන්නේ. එතකොට ධාරාවේ ඒකකයේ ඇම්පියර් ඒ අකුරෙන් තමයි අපි සර්කිට් එක කොහේ හරි 1A කියලා දැක්කොත් ඒ කියන්නේ 1 ඇම්පියර්. ඒකෙන් අදහස් වෙන්නේ ඒ සර්කිට් එකේ ඕනම ලක්ෂයක් හරහා තප්පරයකට කූලොම්බ් එකක් ගමන් කරනවා. කොහේ හරි ඔයාලා 10 ඇම්පියර් කියලා දැක්කොත් ඒ කියන්නේ ඕනම ලක්ෂයක් කරහා තප්පරයකට කූලොම් 10ක් ගමන් කරනවා. එතකොට අපි සර්කිට් වල ඒකකයේ මේ A කියලා ගත්තට සර්කිට් එකක අපි ඔක මේ හඳුන්වන්නේ I කියන අකුරෙන්. එතකොට දැන් I1 I2 කොහොම එනවා ඔයාලට ඉස්සරහට මේව හම්බ වෙයි I1 I2 මේවා හම්බ වෙයි. එතකොට මේ I1 කියන ධාරාව වැලියු එක අගය ලියන්න ගියාම අපි අර ඇම්පියර් කියන එක පාවිච්චි කරනවා. ඇම්පියර් 1ද ඇම්පියර් 10ද ඔහොම. ඔයාලා පවර් සප්ලයි එකක් ගත්තත් ඕකේ ගහලා තියෙනවා 12 වෝල්ට් 1 ඇම්පියර් පවර් සප්ලයි එක. ඒ වගේ. එතකොට ඊළඟට තියෙන concept එක තමයි ඊළඟ තියෙන concept එක තමයි ප්‍රතිරෝධය කියන එක. එතකොට ප්‍රතිරෝධය කියන එකෙන් අදහස් වෙන්නේ අර අපි දැන් කතා කළානේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තප්පරයකට ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි ධාරාව කියලා. එතකොට ප්‍රතිරෝධය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට දක්වන බාධාව. කොච්චර අපහසුද ඉලෙක්ට්‍රෝනයකට A ඉඳලා B වලට යන්න කියන එක තමයි මේ ප්‍රතිරෝධයෙන් හැඳින්වෙන්නේ. එතකොට ප්‍රතිරෝධය මනින්නේ මෙන්න මෙහෙම ඕම්ස් කියලා ඒකකයකින්. ඒ ඕම්ස් කියන ඒකකයේ හැඩය මේක නිකන් පයන්නක් අනිත් පැත්ත ගහලා වගේ. මේක මේ ග්‍රීක හෝඩි අකුරක් ඕම් කියන එක. එතකොට අපි සර්කිට් වල ඕක හඳුන්වන්නේ මෙන්න මේ R කියලා තමයි හුඟක් වෙලාවට හඳුන්වන්නේ. මේ R අකුර එන්නේ මේ රෙසිස්ටර් කියන එකේ මේ මුල අකුර. එතකොට R1 R2 කියලා හොම කෑලි වලට දකින්න පුළුවන් සර්කිට් වලට ගියාම. එතකොට R1 කියන කෑල්ලේ අගය ඕම් මොකක් හරි ගානක් වෙන්න පුළුවන්. 1000 ඕම් හරි 50 ඕම් හරි හොම වෙන්න පුළුවන්. හරි ඕකේ දැන් මේ කියපු ටික ඔයාලට රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් වගේ කිව්වොත් මේකේ අඳින්න මම මේ ජෑම් බෝඩ් එකක් තියෙනවා. හිතන්න මංගා අපේ ගෙදර තියෙනවා මේ සෝරි පෙන් එක රයිට් අපිටම ඔයාලා ගෙදර තියෙනවා මෙන්න මේ වතුර ටැංකියක්. හරිද? වතුර ටැංකියට දැන් කනෙක්ට් කරලා තියෙනවා මේ සෝරි රයිට් බටයක් ගහලා ඕකේ අගිස්සේ තියෙනවා මේ ටැප් එකක්. මේ මගේ චිත්‍ර ගැන නම් මේ වැඩි සලකන්න එපා. මට චිත්‍ර අඳින්න හරි අමාරුයි. මේ තියෙන්නේ ඔයාලගේ ටැප් එක. දැන් හිතන්න මේ වතුර ටැංකියේ වතුර පිරලා තියෙනවා. වතුර පිරලා තියෙනවා. ඒතකොට දැන් මේ ටැංකියේ උස කියන එකයි මේ ටැප් එක ඇරියාම එන ටැප් එක ඇරියාම වතුර ටික එළියට යනවනේ. ඔය වෝටර් ෆ්ලෝ එකයි කියන එක ආශ්‍රයෙන් අපිට අර ඉගෙනගත්තු ටික පැහැදිලි කරන්න පුළුවන්. මේ ටැංකියේ වතුර පිරිච්ච උස අපි ඉලෙක්ට්‍රොනික්ස් වලදී නම්
මෙන්න මේ වෝල්ට් කියන එකට සමානයි. මොකද ඔයාලගේ අපි වෝල්ටේජ් එක කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන පීඩනය වගේ දෙයක්. මේ මොකක් හරි තැනක ගබඩා වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඉන්නේ කියන එක පෙන්වන්න තමයි වෝල්ට් කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා ගෙදර ටැංකිය වුණත් ටැංකියේ වතුර හුඟක් පිරලා තියෙන වෙලාවට හොඳට වතුර ටැප් වලින් වතුර එනවා. නමුත් ටැංකියේ වතුර ඉවර වෙගෙන යනකොට වතුර හරි හැමින් ටැප් එකෙන් එන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික්ස් වලත් වෝල්ට් කියන එක ඒ වගේ වෝල්ටේජ් එක වැඩි නම් ඒ ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අතන මේක නම් වතුර වගේ ඒ ඉලෙක්ට්‍රෝන මත ඇති වෙන පීඩනය වැඩි වෝල්ටේජ් එක අඩු නම් පීඩනය අඩුයි. එතකොට දැන් මේ ටැප් එක ඇරියාම මම කිව්වා මේ වතුර ටික එළියට බහිනවා කියලා. එතකොට මේ වතුර එළියට බහින එක අපිට සමාන කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එළිය මේ අර වෝල්ටිය තාත මොකක් හරි සෝස් එකකින් එළියට එනවා වගේ. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම එළියට වැක්කෙනවා. එතකොට මේ වතුර ප්‍රෙෂර් එක වැඩි නම් වැඩි වේගයකින් ඉලෙක්ට්‍රෝන ටික එළියට එනවා. එතකොට ඉලෙක්ට්‍රෝන එළියට එන වේගය අපි කියනවා ඇම්පියර් කරන්ට් එක. මනින්නේ ඇම්පියර් වලින්. එතකොට මේ අපිට පුළුවන් දැන් මේ ටැප් එකෙන් වතුර එළියට එනකොට මෙන්න මේ කරාමේ කරකවලා මේ වතුර එළියට එන වතුර වේගය අඩු කරන්න. වතුර ප්‍රමාණය අඩු කරන්න. එතකොට අපි කරාමේ කරකවන එකෙන් කරන්නේ මේ ගමන් කරන වතුර වලට බාධාවක් ඇති කරනවා. ඒක ඉලෙක්ට්‍රොනික්ස් වල රෙසිස්ටන්ස් එකට සමානයි. මේ රෙසිස්ටන්ස්. එතකොට මේ කරාමේ වැඩිපුර කරකැවුවොත් මේ ටැප් එක හොඳටම වැහෙනවා. එතකොට වතුර එන්නේ හරි අඩුවෙන්. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රොනික්ස් වලත් රෙසිස්ටන්ස් එක හුඟක් වැඩි කළොත් ඒ රෙසිස්ටන්ස් එක හරහා යන්න පුළුවන් ධාරාව හුඟක් අඩුයි. අපි බල්බ් එකක් දානකොට අපි හුඟක් වෙලාවට රෙසිස්ටර් එකක් දානවා මේ බල්බ් එක පිච්චෙනවට. ඒකෙන් කරන්නේ අපි බල්බ් එකට යන කරන්ට් එක අඩු කරනවා. රෙසිස්ටර් එකක් දාලා. ඒතකොට මම මේ කිව්වට ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒක ගැන වොරි වෙන්න එපා. මොකද ඒවා ඉස්සරහට කවර් වෙනවා මේ රෙසිස්ටර්ස් දාන ඒවා බල්බ් වලට අරව මේවා. හරි. එතකොට ඕක තමයි අපේ නෝමල් ඇනලොජි එක මේ සාමාන්‍ය ජීවිතයයි ඉලෙක්ට්‍රොනික්ස්ුයි සම්බන්ධ කරන්න මේ වතුර කරාමේ මේ එක්සාම්පල් එක තමයි සාමාන්‍යයෙන් ඕනම තැනක පාවිච්චි කරන්නේ. ඉතින් මමත් ඒකම පාවිච්චි කළා ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්න. හරි. එතකොට ඊළඟට අපි කතා කරනවා මේ concept එක power. power එක කියලා කියන්නේ ඇත්තටම අපි මේකේ නම් කාර්ය කිරීමේ වේගය. අපි කොච්චර වේගයකින් ශක්තිය පාවිච්චි කරනවද කියන එක තමයි power කියන එකෙන් අපි ඒක ඉලෙක්ට්‍රොනික්ස් වල P අකුරෙන් තමයි හඳුන්වන්නේ power, P for power. එතකොට මේකේ ඒකකය ඔයාලා දන්නවා watt. මේ watt කියලා දෙයක් ඔයගොල්ලෝ කියලා අහලා ඇති බල්බ් වල එහෙම තියෙන watt 40යි, watt 20යි, watt 25යි, watt 40 කොහොම යනවා. ඊට පස්සේ ඔයාලගේ ගෙදර තියෙන එනර්ජි මීටර එක කිලෝවොට් hours කියලා එකකින් තමයි මනින්නේ. එතකොට watt එකක් කියලා කියන්නේ 1 watt සමානයි 1 joule per 1 second. මේ කියන්නේ හැම තත්පරයකම ජූල් එකක ශක්තියක් මම වැය කරනවා නම් මගේ සර්කිට් එකේ පවර් එක වොට් 1යි. මම හැම තත්පරයකම ජූල් 12ක් වැය කරනවා නම් හැම තත්පරයකටම මගේ සර්කිට් එකේ පවර් එක වෙනවා වොට් 12ක්. එතකොට ওই වොට් කතන්දරය ඇදිලා එන්නේ ওই වගේ. එතකොට දැන් වොට් 25 බල්බයක් ගත්තොත් වෙන්නේ ඇත්තටම එයා හැම තප්පරයකම ජූල් 25 ගානේ පුච්ච තමයි ඉන්නේ. එතකොට ඒ පාවිච්චි වෙන ජූල් 25 පාවිච්චි වෙන්නේ ආලෝකය දෙන්නයි. අපි දන්න බල්බ් රත් වෙනවා. ඔය රස්නේ හදන්නයි හීට් එකටයි ලයිට් එකටයි තමයි ඔය වොට් 25 පාවිච්චි වෙන්නේ. එතකොට ওই ටික තමයි ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන බේසික් කන්සෙප්ට්ස් 4. මම මේ අතරම ටිකක් පොඩ්ඩක් ස්පීඩ් එක කරනවා. පැය දෙක තුල මේ කන්ටෙන්ට් එක කවර් කරන්න ඕන නිසා. දැන් දැනට මේ කියපු දේවල් වලින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා. කාටවත් මට ඇහෙන්නේ නැහැ ඔයාලා කියන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට always interrupt කරන්න. right හරි කට්ටියට ගැටලු නැත්තම් මම ඊළඟ කෑල්ලට move වෙනවා. ඊළඟ කෑල්ලේ ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ AC සහ DC voltages ගැන. මොනවද මේ AC DC voltage කියන්නේ කියලා. එතකොට මම පටන් ගන්නම්. ඇත්තටම මම
DC වලින් පටන් ගන්නම්. sorry DC කියලා කියන්නේ අපි දන්නවා අපේ මේ බැටරි කෑල්ලක් ගත්තාම දැන් මං ගාව තියෙන මේ අතේ තියෙන 9 වෝල්ට් බැටරි කෑල්ලක් හරි මේ පෙන්ටෝජ් බැටරි කෑල්ලක් ගත්තාම මේ බැටරි කෑල්ලේ ඔයාලා දන්නවා මේ ධන ඍණ කියලා එකක් තියෙනවා පැත්තක් තියෙනවා. එතකොට මේ අපි ඔයාලා ඔරලෝසුවට හරි මොකට හරි මේක දානවා නම් මේ පැත්ත හරි පැත්තට දාන්න ඕන. මොකද මේක එක පැත්තකින් අනිත් පැත්ත විතරයි අපිට කරන්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ඔය එක පැත්තකට විතරක් ගමන් කරන ධාරාවට අපි කියනවා සරල ධාරාව. එහෙම නැත්නම් ඩිරෙක්ට් කරන්ට් කියලා. එතකොට සරල ධාරාව උඟක් වෙලාවට තියෙනවා මෙන්න මේ බැටරි වල සහ අපේ සෝලර් පැනල් එකක් ගත්තොත් සෝලර් පැනල් එකේ එන්නේ සරල ධාරාවක්. මේ සරල ධාරාව කියන්නේ හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ end product වල. end product එක කියලා කියන්නේ ඇත්තටම සර්කිට් එකේ අවසාන අදියර. සර්කිට් එක නෙමෙයි අපේ සිස්ටම් එකේ අවසාන අදියර. දැන් උදාහරණයක් විදිහට ඔයාලා ෆෝන් එකක් charge කරගන්න අපි AC කරන්ට් අපේ වෝල් ප්ලග් එකට ගැහුවාම ඒ charger එකට එන්නේ AC කරන්ට් එකක්. නමුත් charger එකෙන් ඒක DC කරන්ට් එකක් බවට පත් කළා තමයි ෆෝන් එකට දෙන්නේ. ඒතකොට DC කරන්ට් එක හැමතිස්සෙම පාවිච්චි වෙන්නේ අපේ අවසාන මේ ඇප්ලිකේෂන් එකේදී. යෙදුමේදී තමයි DC කරන්ට් එක පාවිච්චි වෙන්නේ. එතකොට මේ DC කරන්ට් එක ඒ කරන්ට් කියන එකයි වෝල්ටේජ් කියන එකයි දෙක එකට යන්නේ. මොකද වෝල්ටීයතාවක් තියෙන්න ඕන ධාරාවක් ගලන්න. වෝල්ටීයතාවයේ වැඩි තැන ඉඳලා අඩු තැනට තමයි ධාරාව ගලන්නේ. එතකොට මේ DC එහෙක නම් වෙනස තියෙන්නේ මේ එක පැත්තකට විතරයි ගමන් කරන්නේ. දැන් මම මේකෙම මේ ජෑම් බෝඩ් එකේ යන්දොත් okay right DC voltage අපි දැන් කතා කරන්නේ. එතකොට දැන් මේ මම DC voltage එකක් අපි අඳිනවා නම් ඕක අපි අඳින්න මෙහෙම දැන් මේ ප්‍රස්ථාරයක් වගේ යන්දොත් වෝල්ටීයතාවයි කාලය අතර ප්‍රස්ථාරයක් යන්දොත් DC voltage එක හැමතිස්සෙම එක පැත්තකට විතරයි තියෙන්නේ. දැන් මේ වෝල්ටේජ් එක කවදාවත් මේ ඍණ පැත්තට ඍණ අගයකට යන්නේ නැහැ. දැන් මේ බැටරියක් ගත්තොත් මේ 9 වෝල්ට් බැටරිය ගත්තොත් ඒ 9 වෝල්ට් බැටරියේ තියෙන මෙහෙම සරල රේඛාවක් තමයි තියෙන්නේ. ඕක බැටරිය බහිනකොට පොඩ්ඩක් මෙහෙම අඩු වෙලා යන්න පුළුවන්. නමුත් කවදාවත් බැටරිය අඩු වෙලා ගිහලා බැටරියේ පොලැරිටි එක මාරු වෙන්නේ නැහැ, ධන ඍණ මාරු වෙන්නේ නැහැ කවදාවත්. එතකොට ඒ වගේම තමයි දැන් මෙන්න මේ වගේ සිග්නල් එකක් ගත්තොත් දැන් මේක නිකන් AC සිග්නල් එකක් වගේ නමුත් මේකේ කවදාවත් මේ පොලැරිටි එක මාරු වෙලා නැහැ. මොකද මේ හැමතිස්සෙම තියෙන්නේ මේ අක්ෂය මේ බිඳුව කියන අක්ෂයෙන් උඩ පැත්තේ තියෙන්නේ. ඒතකොට මේ සිග්නල් එක මේ හැඩය මෙහෙම වුණත් මේකත් DC සිග්නල් එකක්ම තමයි. මේ කාලය මේ DC සිග්නල් එකම තමයි. කවදා හරි දවසක මේ කවදා හරි ලාක මේ සිග්නල් එක මේ ඉරෙන් පහළට આવොත් අන්න ඒ මොහොතේ සිග්නල් එක AC සිග්නල් එකක් බවට පත් වෙනවා. right okay එතකොට අපි DC මේ වෝල්ටේජ් එක මැනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් උපකරණ තමයි වෝල්ට්මීටර් එක. එහෙම නැත්නම් මල්ටිමීටර් එක. එතකොට වෝල්ටේජ් එකක් වනින්න මම මේ ගාම කියන මල්ටිමීටර් එකක් හෝ වෝල්ට්මීටර් එකක් පාවිච්චි කරනවා නම් හැමතිස්සෙම ඒක කනෙක්ට් කරන්නේ අපි මනින්න ඕන වෝල්ටේජ් සෝස් එකට සමාන්තරගතව තමයි වෝල්ට් මීටර එක හයි කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. අපිට බැටරි එක වෝල්ටේජ් එක නම් අයින්නවා. අපි බැටරිය අග්‍ර දෙකට තමයි වෝල්ට් මීටරේ තියන්නේ. මේකට කියනවා අපි සමාන්තරගත සම්බන්ධය. හරි ඊළඟට මම පොඩ්ඩක් කතා කරන්නම් AC වෝල්ටේජ් එක ගැන. එතකොට AC වෝල්ටේජ් එකේ තියෙන AC වෝල්ටේජ් එක හැමතිස්සෙම එයාට පුළුවන් එයාගේ මේ පොලැරිටි ද්‍රවීයතාව කියන එක මාරු කරගන්න. එක වෙලාවක ධන වෝල්ටේජ් එකක් තියෙනවා අනිත් වෙලාවෙ ඍණ වෝල්ටේජ් එකක් තියෙනවා. එතකොට වෝල්ටේජ් එක ධන හෝ ඍණ වෙන්නේ ඒ සර්කිට් එකේ ගමන් කරන ධාරාව ගමන් කරන්නේ මම කිව්වා මේ වෝල්ටේජ් එක වැඩි තැන ඉඳලා අඩු තැනට කියලා. එතකොට වෝල්ටේජ් එක මේ කියනදොත් ධාරාව මෙහෙම වැඩි තැන ඉඳලා වැඩි වේගෙන් ගිහිල්ලා ඊට පස්සේ අඩු වෙලා ආයි අඩු පැත්තට යනවා. ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක ඉස්සෙල්ලා එක පැත්තකට යනවා ඊට පස්සේ ධාරාව මේ පැත්තට යනවා. ඔන්න ඔහොම වෙන එකට අපි කියනවා AC කියලා ඕල්ටර්නේටිං කරන්ට්. එහෙමත් නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒතර ධාරාවේ ඩිරෙක්ෂන් එක මාරු වෙනවා කියන්නේ හැමතිස්සෙම වෝල්ටේජ් එකේ ඩිරෙක්ෂන් එක මාරු වෙනවා. ඒතකොට මේ වගේ අවස්ථාවල හැමතිස්සෙම ධන හෝ ඍණ අගයක් එන්න පුළුවන්.
එතකොට අපේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල හෝ නැත්නම් බයිසිකල් ඩයිනමෝ එක වගේ ඕල්ටර්නේටර් එක මේ වගේ තැන්වල හැමතිස්සෙම AC වෝල්ටේජ් එකක් තමයි ජෙනරේට් වෙන්නේ. රයිට්. එතකොට AC වෝල්ටේජ් එක ගැන අපි තවදුරටත් කතා කළොත් හරි. දැන් මේ AC වෝල්ටේජ් එකේ මම දැන් මේ ස්ලයිඩ් එකේ පේනවා ඔයාලට නිකන් පණුවෙක් වගේ හැඩයක් තියෙනවා. එතකොට මේ පණුව වගේ හැඩයට අපි මේ විශේෂ හැඩයක් මේකට අපි කියනවා සයින් ආකාරයේ හැඩය. සයින් හැඩති අගයක් කියලා. සයින් SINE සයින් වේව් එකක් කියලා අපි මේකට කියනවා. ඒතර අපි අපේ ගෘහස්ත විදුලිය, ඒ කියන්නේ ඔය බිත්තියේ වෝල් සොකට් එකේ එන විදුලිය මෙන්න මේ හැඩේ තමයි තියෙන්නේ. එතකොට එයා පටන් ගන්නකොට වෝල්ටේජ් එක 0යි. වෝල්ටේජ් එක පොඩ වැඩි වෙලා ඇවිල්ලා ඊට පස්සේ ආයි අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ එයා ඩිරෙක්ෂන් එක මාරු කරගෙන ආයි ඩිරෙක්ෂන් එක මාරු වෙච්ච පැත්තට වැඩි වෙගෙන ගිහිල්ලා ආයි උඩ පැත්තට යනවා ආයි යට පැත්තට යනවා. ඔන්නෝම හැඩයක් තමයි අපේ වෝල් සොකට් එකේ තියෙන්නේ. මම ඒක ඔයාලට ඔසිලොස්කෝප් එකට දාලා අතරම පෙන්නන්නම්. මේ හැඩයට අපි කියනවා මේ සයින් වේව් එකක් කියලා. මම ඔයාලට ඔසිලොස්කෝප් එක මෙහෙමම දාලා පෙන්නන්නම්. ඔයාලට පේනව නේද මගේ මේ මේසේ? ඔව් සර්. රයිට්. මම ස්කෝප් එක කනෙක්ට් කරගන්නම් මේ පොඩ්ඩක් ටුටෝරියල් ළඟට ගමු නේද ඔයාලට පේන්න. හරි. එතකොට දැන් මම මේ පොඩි මේ ප්ලග් පොයින්ට් එකක් ප්ලග් කරගෙන තියෙනවා AC එකට. එතකොට මේ ඔසිලොස්කෝප් එකේ මම ඔසිලොස්කෝප් එක කියන්නේ කින්ද මන්ද මුකුත් ඔයාලට කියන්න යන්නේ නැහැ. මොකද මේ ලෙවල් එකට ඔයාලට එහෙම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඔසිලොස්කෝප් එක පාවිච්චි වෙන්නේ මේ සිග්නල්ස් වල හැඩ බලා ගන්න. එතකොට මම මේ ඔසිලොස්කෝප් ප්‍රෝබ් එක මම මේ 230 මේ හයි කරගත්තු මේකට කනෙක්ට් කරගන්න යන්නේ. සර් තා පොඩ්ඩක් ඔසිලොස්කෝප් එක මේ පැත්තට ගමු. පැත්තට. රයිට්. කොයි පැත්තට? මේ පැත්තට ගන්න. දැන් පේනවද? ඔයාලට පේනවද? මවුස් ක්ලීන් එක කියලා. ඕකේ මම මේකේ ඕකේ සර් දැන් පේනවා. දැන් පේනවනේ. රයිට්. පොඩ්ඩක් මේක මැදට ගන්න. රයිට්. 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 හරි. ඔයාලට දකින්න එක ඩිස්කනෙක්ට් වෙනවා. රයිට්. හරි. ඔයාලට පේනව නේද මේ හැඩය?
මේක නිකන් පණුවෙක් වගේ හැඩයක් තියෙන්නේ. මේ අර අපි අර ඉස්සෙල්ලා රූපේ දැක්ක විදිහට මෙහෙම බිඳුවේ ඉඳලා වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආයි බිඳුවට ඇවිල්ලා අඩු වෙලා ආයි උඩට යනවා වැඩි වෙනවා අඩු වෙනවා හොම්. එතකොට දැන් මේ මැද මේක හරි මැද තමයි මගේ බිඳුව කියන ලක්ෂ්‍යය. එතකොට මේ බිඳුව කියන ලක්ෂයෙන් ධන පැත්තට යන්න පුළුවන් ඍණ පැත්තට යන්න පුළුවන්. මම මේක මේ පොඩ්ඩක් නවත්ත ගන්නම්. හරි. දැන් මම ඇත්තටම මේ ප්‍රෝබ් එක ඩිස්කනෙක්ට් කළා. නමුත් මම වේව් ෆෝම් එක සේව් කරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකේ බලන්න මේ දැන් අර මම ප්‍රසන්ටේෂන් එක නම් ලස්සන මේ රවුන්ඩ් වේව් ෆෝම් එකක් තමයි පෙන්වුවේ ඔයාලට. නමුත් මේ ඔසිලොස්කෝප් එකෙන් පේන එක නිකන් මේ ෆ්ලැට් වෙලා වගේ ගිහිල්ලා ඇත්තට ලස්සනක් නෑ නිකන් ත්‍රිකෝණයක් වගේ. මේකට හේතුව දැන් අපේ මේ ග්‍රිඩ් එකේ එන වෝල්ටේජ් ග්‍රිඩ් ලයින් එක හැම දැන් රෑට එහෙම විශේෂයෙන් ලෝඩ් වෙලා තියෙන හුඟක් දේවල් කනෙක්ට් කරලා ලයිට් දුවනවා මෝටර දුවනවා ඒ වගේ ලෝඩ් එක වැඩි වෙනකොට මේ හැඩය පොඩ්ඩක් ඩිස්ටෝර්ට් වෙනවා. ඒ ඩිස්ටෝර්ට් වීම නිසා තමයි ඔයාලට එහෙම ලස්සන මේ හැඩයක් පේන්නේ නැත්තේ. නමුත් අපිට ලස්සන හැඩයක් ඕන නම් සිග්නල් ජෙනරේටර් එක පාවිච්චි කරලා ඒක හදාගන්න පුළුවන්. අපි ෆිල්ටර්ස් ගැන කතා කරනකොට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන්. සිග්නල් ජෙනරේටර් එක දාලා ෆිල්ටර්ස් තියෙන්නේ අත්‍තරම ඊළඟ කෝස් එකේ. එතකොට දැනට ඒව ගැන හිතන්න එපා. දැන් මම මේ පෙන්නන ගමන් ඔයාලට යමක් පෙන්නන්නම්. දැන් මේ ඔයාලට මේ කියව ගන්න පුළුවන් සමහරට මේ මෙතන මේ පේනවා CI වෝල්ට් කියලා. ඒත් එක්කම මෙතන මේ උඩ තියෙනවා 5යි මිලිසෙකන්ඩ්. ms කියලා කියන්නේ මිලිසෙකන්ඩ්. එතකොට දැන් මේකෙන් මේ CI වෝල්ට් කියන එක අදහස් කරන්නේ මේ ඔසිලොස්කෝප් ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති මේ කොටු ගහලා තියෙනවා. එතකොට මෙන්න මේ එක කොටුවක උස කීයද කියලා තමයි මේ CI කියන එකෙන් පෙන්නන්නේ. එතකොට දැන් මේ 100 නම් මේකේ අදහස් වෙන්නේ මේක කොටුවක උස වෝල්ට් 100යි. එතකොට දැන් ඔයාලට බැලුවොත් පේනවා දැන් මේක උඩට ගිහිල්ලා මේ කොටු 3ක් විතර උඩට ගිහිල්ලා වෝල්ට් 300ක් විතර උඩට ගිහිල්ලා ඒත් එක්කම පහළ පැත්තට ගත්තොත් පහළ පැත්තේ කොටු 3ක් පහළට ඇවිල්ලා වෝල්ට් 300ක් විතර පහළට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඍණ 300යි. මම ඔයාලට එක මේ කර්සර් එකක් දාලා හරියටම පෙන්නන්නම්. right right හරි දැන් ඔයාලට මේක මේ ඉලක්කම් වගේ කරලා තියෙනවා කියව ගන්න පුළුවන්ද ඔයාලට? පැහැදිලිද? මට ෂුවර් නෑ ඔයාලට ඒක පැහැදිලිව පේනවද කියන එක. ෆෝකස් මදි. ෆෝකස් මදි නේ. පැහැදිලි මදි. right ඉන්න බලන්න පොඩ්ඩක් මම zoom කරන්නම්. දැන් කියව ගන්න පුළුවන්ද? තාමත් මදිද? දැන් කියව ගන්න පුළුවන්ද? පුළුවන් සර්. හරි. පුළුවන්. හරි. මේකේ දැන් මේ ඇත්තටම මම මේ පෙන්නලා තියෙන්නේ මේ වෝල්ටේජ් එකේ උපරිම අගය අවම අගය. දැන් මේක ගත්තොත් ඔයාලට පේනවා මේ එක තැනක තියෙනවා ඍණ 316යි වෝල්ට්. අනිත් තැන තියෙනවා මේ දෙවෙනි ලයින් එකේ වෝල්ට් 306යි. එතකොට අපි දන්නවා මේ AC විදුලිය සාමාන්‍යයෙන් අපේ වෝල්ට් 230 තමයි එන්නේ. නමුත් දැන් ඔසිලොස්කෝප් එකට දැම්මහම එයා කියනවා මේක ඍණ හෝ ධන හෝ ඍණ වෝල්ට් 300 ගණක් යනවා කියලා. එතකොට මේ දැන් මේක ගැටලුවක් නේ. දැන් අපි 230 යුනිට් එකක් ගැහුවොත් පිච්චෙන්නේ නැහැ. මොකද වෝල්ට් 300ට මේක එන්නේ. එතකොට මේ මොකද්ද කියන එක අපි දැන් කතා කරමු. ඒත් එක්කම ඔයාලට මම මේකෙම පොඩ්ඩක් බලන්න මෙතන තියෙනවා මේ යටම එක මේ 50.25යි HZ කියලා. මේ HZ කියන එකෙන් අදහස් වෙන්නේ හර්ට්ස් කියන එක. එතකොට හර්ට්ස් කියලා කියන්නේ මේ විදුලියේ ෆ්‍රීකවන්සි එක කියන එක. ෆ්‍රීකවන්සි එක කියන්නේ තප්පරයකට කීපාරක් එයා උඩ යට මාරු වෙනවද කියන එක. ධන ඉඳලා ඍණට යනවා, ඍණ ඉඳලා ධනට යනවා කියන තප්පරයට කීපාරක් මාරු වෙනවද කියන එක.
එතකොට තප්පරයට එකපාරයි නම් මාරු වෙන්නේ ඒක අපි කියන 1 හර්ට්ස් කියලා. දැන් මේකේ වැටලා තියෙන්නේ 50 හර්ට්ස්. ඒ කියන්නේ තප්පරයකට 50 පාරක් මෙයා උඩ යට මාරු වෙනවා. එතකොට එතකොට අපි AC විදුලිය ගත්තොත් ඔන්න ඔය ප්‍රධානව අපි ගන්න ඕන ඔන්න ෆ්‍රීකවන්සි කියන එකයි මේ උපරිම යන වෝල්ටේජ් එක අවම යන වෝල්ටේජ් එක තමයි අපි සාමාන්‍යයෙන් AC විදුලියේදී කතා කරන්නේ. එතකොට එකත් එක්කම ඔයාලට කියන්න ඕනේ හරි. එතකොට මේ AC විදුලිය ගත්තාම දැන් ඔයාලට පේනවා මේ මෙන්න මේ පොඩ්ඩක් මම zoom out කරන්නම් ආපහු. හරි. right මෙන්න මෙතන මේ මම මේ පෑන් උඩ තියන් ඉන්න තැන ඉඳලා ගත්තොත් මෙතන ඉඳලා දකුණු පැත්තට යනකොට ඔයාලට පේනවා මේ වෝල්ටේජ් එක වැඩි වෙලා අඩු වෙලා ඍණ පැත්තට ගිහිල්ලා ආයෙත් පොඩ වැඩි වෙලා ඇවිල්ලා ආයෙත් මෙන්න මේ අර පටන් ගන්න තැන වගේම ලක්ෂයකට ආපහු මේක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ එක වටයක්. ඒ කියන්නේ පටන් ගන්න තැන හා සමානව තව තැනකට එන එකට එන දුරට එහෙම වෙන්න යන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. ඉංග්‍රීසියෙන් ගත්තොත් පීරියඩ් කියලා කියන්නේ. ආවර්ත කාලය. එතකොට අපේ සාමාන්‍ය 230 විදුලිය අපේ ලංකාවෙන් 230 විදුලියේ ආවර්ත කාලය මිලිසෙකන්ඩ් 20යි. මිලිසෙකන්ඩ් 20 කියන එක ඇත්තටම ආවර්ත කාලයේ ෆ්‍රීකවන්සි එකයි සංඛ්‍යාතය අතර සම්බන්ධයක් තියෙනවා. සංඛ්‍යාතය හෝ ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ එක බෙදීම ආවර්ත කාලයට. ඒතකොට අපි දැන් දන්නවා ආවර්ත කාලය අපේ මිලිසෙකන්ඩ් 20යි. එතකොට එක බෙදීම 20 කියන ප්‍රමාණයක් තමයි අපේ ෆ්‍රීකවන්සි එක වෙන්නේ. එතකොට එක බෙදීම 20 ඔයාලා කැල්කියුලේටර් එකේ ගහලා බලන්න එක බෙදීම 20 මිලිසෙකන්ඩ් නිසා මම මේක තප්පර කරන්න 1000 නුත් බෙදනවා. එතකොට එක බෙදීම 20000 මිලිසෙකන්ඩ් තප්පර කරාම 20 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට එක බෙදීම 20 වැඩි කිරීම 10 ඍණ 3ක් වාට ඒවි 50යි කියලා. එතකොට මේ 50යි කියන එක ඇත්තටම අපි අර කලින් බලපු 50 හර්ට්ස් කියන එකම තමයි. right. එතකොට AC විදුලිය මම දැන් කිව්වා ඔයාලට ආවර්ත කාලයයි පීක් දෙක කිව්වා ධන 300 ගාන ඍණ 300 ගාන ඒකට අපි කියන වෝල්ටේජ් පීක් එක කියලා. දැන් ඔය ටික පාවිච්චි කරලා අපි එනවා concept එකකට RMS කියන concept එක. RMS කියන එක අදහස් කරන්නේ මේ root mean square කියන එක. දැන් ඔයාලට මේ ඔසිලොස්කෝප් එකේ පේනනවා මේ මෙතන ඔයාලට පේනවද ඉන්න පොඩ්ඩක් zoom කරන්න. මේ ඇත්තට මේ sorry මේ ඔසිලොස්කෝප් එක මේ හරි පොඩියට ඉලක්කම් වැටෙන්නේ අර මම කලින් ස්කෝප් එකේ නටිය ලොකුට නම් මේකේ හරි චූටියට තමයි ඉලක්කම් වැටෙන්නේ. මේ මෙතන ඔයාලට සමහරට දැන් පැහැදිලිව පේනවා ඇති RMS සමානයි 226යි වෝල්ට් කියලා වැටිලා තියෙනවා. එතකොට දැන් අපි දන්න අර 230 වෝල්ට් කියන එකට ආසන්න ලෙස සමානයි. දැන් අපි ඇත්තටම ඔසිලොස්කෝප් එකේ මැන්නහම වෝල්ට් 300 ගණන් පෙන්නවා. නමුත් ඇත්තටම මේ RMS කියලා එකක් දැන් කියනවා මේ 226 කියලා. දැන් අපි බලමු මේ මොකද්ද RMS කියන්නේ කියන එක. එතකොට ඒක කියන්න මම මේ එනවා මගේ ස්ක්‍රීන් එකට මම ගන්නම් මගේ ජෑම් බෝඩ් එක මම ගන්නවා. එතකොට හරි ඔයාලට මගේ මේ වයිට් බෝඩ් එක පේනව නේද? පේන්නේද? පේනවා. හරි. නෑ සර්. පේන්නේ නැහැ. ඕකේ. ඇයි? මම කැමරා එකත් ඕෆ් කරලා තියෙන නිසා පේන්න නම් ඕනේ. හරි පේනවා. පේනවා අවුලක් නැහැ. right. පේනවා. හරි. ඕකේ දැන් අපි අර දැක්ක දේ මේකේ ඇඳගත්තොත් මේ වගේ දෙයක් තමයි ඔයාලා දැක්කේ. මම මේ කර්ව් එක ගැන නම් එච්චරම වැඩි හිතන්න එපා. මම රවුම් අඳින පොඩ්ඩක් අමාරුයි මේකේ. ඒතකොට ඔන්න ඔහම වේව් එකක් නේ අපි දැක්කේ. ඕකම මෙහෙම ඔහොම යන එකනේ දැක්කේ. එතකොට මේකේ මෙන්න මෙහෙම මේ බිඳුව කියන ලක්ෂය මේ ප්ලස් වෝල්ට් පැත්ත මේ මයිනස් වෝල්ට් පැත්ත මේක ඇවිල්ලා කාලය. එතකොට මේ
මම කිව්වා මෙන්න මේ පටන් ගන්න තැන ඉඳලා ඒ වගේම තව එකකට දුර තමයි අපි ආවර්ත කාලය. මම විතර කැපිටල් T කියලා ගන්නම්. T කියන්නේ ආවර්ත කාලය. හරි පීරියඩ් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් පීරියඩ්. එතකොට අපේ 230 වෝල්ට් වලදී ඔය ආවර්ත කාලය මිලිසෙකන්ඩ් 20යි. එතකොට ඕකෙන් මට ගන්න පුළුවන් අපිට තියෙනවා ෆ්‍රීකවන්සි එක ආවර්ත කාලය දන්නවනම් ෆ්‍රීකවන්සි එක හැවත් සංඛ්‍යාතය ගන්න සමීකරණයක් f කියන්නේ ෆ්‍රීකවන්සි එක සමානයි 1 බෙදීම t. එතකොට t කියලා කියන්නේ මෙන්න මේ ආවර්ත කාලයට. හරිද? එතකොට 1 බෙදීම 20යි. එතකොට 20 කියන එක මිලිසෙකන්ඩ් වලින් තියෙන්නේ. මිලිසෙකන්ඩ් කියන එක සෙකන්ඩ්. ඒ කියන්නේ මිලි තප්පර කියන එක තප්පර කරගන්න මම ඒක බෙදනවා 1000න්. හරිද? මේ පොඩ්ඩක් මේක මකන්න. ඒක වැරදි. මේක වෙනවා 1000 බෙදීම 20 බවට මේක සුළු කළාම එනවා. මේක සමානයි 50යි. ඒතර මේ 50යි කියන්නේ 50යි හර්ට්ස්. මේ අපේ ඒතර 230 විතර තියෙන 230යි වෝල්ට් 50 හර්ට් සිග්නල් එක තමයි අපේ වෝල් සොකට් වලින් එළියට එන්නේ. එතකොට දැන් මේ මේකත් එක්කම අපි කතා කළා මේ පීක් වෝල්ටේජ් එකක් ගැන. එතකොට මේ පීක් එක කියලා කියන්නේ මෙන්න මේ බිඳුවේ ඉඳලා උඩ දිශාවට කොච්චර යනවද කියන එකයි බිඳුවේ ඉඳලා යට දිශාවට කොච්චර උසකට යනවද කියන එක. දැන් අපි දැක්ක මේක පැත්තකට ඍණ 310 sorry මෙතන ධන 306ක් ගියා. මේ පැත්තට ඍණ 316ක් ආවා. එතකොට මේක අපි මධ්‍යයන්යක් විදිහට ගත්තොත් එක පැත්තකට සාමාන්‍යයෙන් වෝල්ට් කීයක් වගේද 300යි 311ක් විතර. දැන් මේ shift එකක් ගත්තොත් ධන 311යි ඍණ 311යි වගේ ආසන්න ලෙස ගිහිලා තියෙනවා. එතකොට දැන් මේ ධන 311 ඍණ 311ට අපි කියනවා මේ V peak. මේක යන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක. එතකොට මෙන්න මේ V peak එකයි අපි අර දැක්ක RMS කියන එක අතර සම්බන්ධයක් තියෙනවා. දැන් අපි බලමු මේ සම්බන්ධය එන හැටි. එතකොට මම ආයතර අර විදිහටම graph එක පොඩ්ඩක් ඇඳගත්තොත් දැන් අපි දැක්ක අතරම මේ වෝල්ටේජ් එකේ ධන කාලයත් එක්ක වෝල්ටේජ් එකේ වැලියු එක වෙනස් වෙනවා. ඒතකොට දැන් අපි කෙනෙක්ට කොහොමද කියන්නේ මේ වෝල්ටේජ් එකේ වැලියු එක? මොකද එක මොහොතක මයින්කොට එක වෝල්ටේජ් එක තව මොහොතක මයින්කොට තව වෝල්ටේජ් එකක් මේ හැඩෙත් එක්ක බැලුවාම වෝල්ටේජ් එක වෙනස් වෙනවානේ. නමුත් අපි කෙනෙක්ට 230 කියලා 230 වෝල්ට් කියලා කිව්වහම ඒක එක මොකක්ද එක අගයක්. නමුත් වේව් ෆෝම් එකේ හැටියට ඒක එක අගයක් ගන්නෙ නැහැ. ඒතකොට මෙන්න මේ වෙනස් වෙන අගයන්ගෙන් අපි එක අගයක් ගන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි ගණන් වල නම් අර ඇවරේජ් කරනවා කියලා කියනවනේ. මධ්‍යයන්නේ අගය ගන්නවා. දැන් උදාහරණයක් විදියට වාගේ පන්තියේ ළමයි ඉන්නවා හිතන්නකෝ ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාට පළවෙනි ළමයාට ලකුණු 100යි. දෙවෙනි ළමයාට ලකුණු 100යි. තුන්වෙනි එකාට 100යි. හතරවෙනි එකාට 100යි. පස්වෙනි එකාට ලකුණු 0යි. එතකොට මේ පන්තියේ සාමාන්‍ය දල වශයෙන් ළමයෙක්ගේ ලකුණු ප්‍රමාණය වෙන්නේ ඔය ටික ඔක්කොම එකතු කරලා ඔය ළමයි ගානේ බෙදීමෙන්නේ අපි දල වශයෙන් ලකුණු 80යි. එක ළමයෙක්ට 80ක් විතර තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක එක්ස්ට්‍රීම් කේස් එකක්. ළමයි ගොඩාක් ඉන්නකොට ඔහොම එකතු කරලා ඒ ළමයි ගානේ බෙදෙන එකෙන් තමයි කරන්නේ. නමුත් දැන් අපි මේ වගේ වෝල්ටේජ් එක ඕක කරන්න ගියොත් වෙන්නේ දැන් මේ වගේ හැමතැනීම මම වෝල්ටේජ් V1 V2 ඔහොම ගන්නවා. හරිද? ඔහොම ගත්තාම වෙන්නේ දැන් මේ මුල් සෙට් එකේ මෙන්න මේ සෙට් එකේදී වෝල්ටේජ් ඔක්කොම ධන V1 ධන V2 ධන V3 ඔහොම යනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පස්සේ මෙහාට ගන්න ගියන් පස්සේ මේවට එකතු වෙන්නේ ඍණ V4 එකතු කිරීම ඍණ V5 ඔන්න ඔහොම ඍණ අගයන් ටිකක් තමයි එකතු වෙන ගන්න. හරිනේ. ඒතකොට දැන් වැඩේ තියෙන්නේ මේ වේව් ෆෝම් එක උඩ භාගයේ යට භාගයේ අපි දැක්කනේ සාමාන්‍යයෙන් සමානයි. එතකොට වෙන්නේ මේ ටික එකතු කරන් ගියාම මේ ධන ඒවා ටිකට මේ ඍණ ඒවා ටික කැපිලා ගිහිල්ලා වෝල්ටේජ් එක බිඳුවයි කියලා.
එතකොට මේ වෙලා තියෙන AC වෝල්ටේජ් එක ඇවරේජ් එක 0යි. ඒකට හේතුව අපි දැන් මේ කරපු ක්‍රමය වැරදි. අපිට මේ වගේ දෙපැත්ත මාරු වෙන එක මේම නිකම්ම එකතු කරලා ඒ ගත්තු පොයින්ට්ස් ගානෙන් බෙදලා ගන්න බෑ. ඒක නිසා ඒකට ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ වගේ සිග්නල් එකක මේ වගේ සිග්නල් එකක ඇවරේජ් එක ගන්න මේකට කියන්නේ RMS ක්‍රමය කියලා. RMS මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් root mean square හරිද මම SQ ඕකේ. එතකොට මේක සිංහලෙන් කිව්වොත් වර්ග මධ්‍යන්‍ය මධ්‍යන්‍ය මූල අගය. හරිද? මේකෙදි කරන්නේ මොකද්ද? දැන් අපිට ඉස්සෙල්ලා ප්‍රශ්නය ආවේ මේ වේව්ෆෝම් එකේ ටිකක් ධන ටිකක් ඍණ. දැන් අපි කරන්නේ ඒවා එකතු වුනහම බිඳුව වෙන එක වළක්වන්න මම කරන්නේ මේ හැම මෙතනින් වෝල්ටේජ් එක මැන්නට පස්සේ ওই වෝල්ටේජ් එක මම වර්ග කරනවා. මේ වෝල්ටේජ් ටික අරගෙන V1 ගන්නවා ඒකේ වර්ගය ගන්නවා. V2 ගන්නවා ඕකේ වර්ගය ගන්නවා. V3 ගන්නවා වර්ගය ගන්නවා. දැන් sorry. ඊට පස්සේ දැන් ඍණ ටික එකතු කරන්න ගියාම ඍණ V4 කියන එක ගන්නවා ඕකේ වර්ගය. ධන ඍණ V5 වර්ගය. ධන ඍණ V6 වර්ගය. ඒතකොට දැන් මේ ඍණාගයක් වර්ග කළාම ඒක හැමතිස්සෙම ධනාගයක් බවට පත් වෙනවා. දැන් මේ ටික ඔක්කොම V1 වර්ග ධන, V2 වර්ග ධන, V3 වර්ග ධන, V4 වර්ග ධන, V5 වර්ග ධන, V6 වර්ග. දැන් මේ ඔක්කොම ධනාගය. දැන් තවදුරටත් මේ එකතු වෙලා බිඳුව වෙලා යන්නේ නැහැ. දැන් කරන්නේ ඊට පස්සේ දැන් වර්ග කළා මේ වර්ග ටිකේ මධ්‍යන්‍යය ගන්න ඕනේ. වර්ග ටිකේ මධ්‍යන්‍යය ගන්නේ මම වර්ග ටික මෙහෙම එකතු කරලා ඔය එකතුව ඒ කීයකින් වර්ග අපි ගත්තනේ මෙතන 6ක් කෑලි. ඒ ගත්තු ටෝටල් කවුන්ට් එක. ඒ කියන්නේ මෙතන 6ෙන් බෙදෙනවා. ඒතකොට දැන් මේ වර්ගවල මධ්‍යන්‍යය අගය මට අවිල්ල තියෙනවා. හරිනේ? ඊට පස්සේ මේ වර්ගවල මධ්‍යන්‍යයන්ගේ මූලාගය වර්ගමූලය ගන්න. V1 වර්ග ධන ගිහලා V6 වර්ගයේ 6. ඒතර වර්ග කළා එකතු කළා මධ්‍යන්‍යය ගන්න 6ෙන් බෙදුවා ඒ මුළු අගයේ වර්ගමූලය ගත්තා. වර්ග මධ්‍යන්‍ය මූල අගය. ඔන්න ඔය ඔහොම කළාම අපිට එනවා වැලියු එකක්. ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ මේ වගේ මේ වෙනස් වෙන සිග්නල් එකකට මොකක් හරි එක අගයක් දෙන්න. මේ වෙනස් වෙන සිග්නල් එක ඕනම අවස්ථාවක මැන්නොත් වෙනස් වෙනස් අගයන් එන්නේ. ඒක වෙනුවට ඒ සිග්නල් එක රෙප්‍රසන්ට් කරන්න එක අගයක් ගන්න ඕන. මෙන්න මේක තමයි ක්‍රමය. RMS. දැන් අපි අර මල්ටිමීටර් කතා කරද්දි කතා කළා මේ true RMS meters සහ සාමාන්‍ය meters කියලා. දැන් ඒක මොකද්ද වෙන්නේ කියලා අපි දැන් ඉස්සරහට බලමු. දැන් දැන් මම මෙතන මේ වේව් ෆෝම් එකේදී මම මේ තැන් 6කින් විතරනේ වෝල්ටේජ් එක ගත්තේ. මයින්. නමුත් ඇත්තටම ගත්තොත් මේ වෝල්ටේජ් එක මේ අපි හරිනම් මේ හැම වෝල්ටීයතාවක්ම මෙෂර් කරන්න ඕනේ. එතකොට එහෙම මෙෂර් කරන්න ගියොත් වෝල්ටේජ් අනන්තයක් විතර එකතු කරන්න වෙනවා. අනන්තයක් විතර මෙහෙම වර්ග කර එකතු කරලා ඒ මුළු ගානේ බෙදන්න ඕනේ. එතකොට ඒක කරන්න අමාරුයි. ඇත්තටම ඒකට මේ ගණිතමය ක්‍රමයක් තියෙනවා මේ. දැන් මේ සයින් වේව් එක නම් ඔය VRMS එක වෙන්නේ මම මේ ඉක්වේෂන් එක කෙලින්ම ඔයාලට ලියන්නම්. මේක මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මේක ඕන වෙන්නේ නැහැ ඔයාලට. එහෙම අපි දැක්ක වර්ගමූලේ 1 t අනුකල බිඳුවේ ඉඳලා t වලට v වර්ග v peak එක ගන්න v peak sin omega t ඔන්න ඔහම සමීකරණයක් අර විදිහට මේ අනන්තයක් දක්වා දේවල් එකතු කළාම මෙන්න මේ වගේ අවසාන සමීකරණයකට ඕක මේ සිම්ප්ලිෆයි වෙලා එනවා. එතකොට මේක අපි ඔය දැකපු මෙන්න මේ
මෙන්න මේ හැඩති සයින් වේව් වලට තමයි මෙන්න මේ සමීකරණය එන්නේ. ওই සමීකරණය තවදුරටත් සුළු කළාම අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයේ සමීකරණයක් එනවා VRMS සමානයි V peak බෙදීම මූල 2 කියලා. දැන් මේක අර වගේ ටිකක් කම්ප්ලෙක්ස් නෑ. මෙන්න මේ මම කොටු කරපු සමීකරණේ මේක අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් ඕනම වෙලාවක. දැන් මම පීක් වෝල්ටේජ් එක දන්නවා නම් මගේ සයින් වේව් එකේ මට ටක් ගාලා ඒ සයින් වේව් එකේ පීක් වෝල්ටේජ් එක මෙතෙන්ට දාලා ඒක වර්ගමූල දෙකෙන් බෙදුවා නම් RMS අගය එනවා. එතකොට දැන් අපි අර බලපු එකේ සාමාන්‍යයෙන් දැන් මම කිව්වා මේ ඇවරේජ් 311ක් වගේ තමයි තියෙන්නේ V peak එක කියලා. ඕක අපි මූල දෙකෙන් බෙදුවොත් බෙදලා බලමු නේද? Calculator. Right. එතකොට 0.7 වැඩි කිරීම 311. Right. 200 ආසන්න ලෙස 220යි වෝල්ට් වගේ අගයක් තමයි දැන් මේ කැල්කියුලේෂන් එකේ ඉන්නේ. නමුත් ඔයාලට අර ඔසිලොස්කෝප් එකේ එයා පෙන්වන්නේ 226යි වෝල්ට් කියලා. මේකට විශේෂ හේතුවක් තියෙනවා. මේකට හේතුව මේ ඔසිලොස්කෝප් එකේ තියෙනවා අර මේ ප්‍රිසිෂන් එක කියලා. මේ මගේ ඔසිලොස්කෝප් එකේ 8 bit ස්කෝප් එකක්. ඒතකොට මෙයාට හරියටම චූටි මේ ලොකු වෝල්ටේජ් වලට යනකොට ප්‍රිසයිස්ලි පෙන්වන්න බෑ. ඒ නිසා තමයි යාට මේ මෙෂරින් වෝල්ටේජ් එක පොඩ්ඩක් අවුල් වෙලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කැල්කියුලේෂන් එකේ හැටියට නම් මට දැන් 220යි වෝල්ට් කියලා ඇවිල්ලා තියෙනවා. දැන් හදිසියවත් මගේ V peak එක 325යි වෝල්ට් වගේ වුණා නම් ඕක මූල දෙකෙන් බෙදුවාම අපිට ආසන්න ලෙස එනවා 230යි වෝල්ට් කියලා. අපි දන්න 230යි වෝල්ට් එන්නේ ඔන්න ඔය ක්‍රමයට. එතකොට දැන් මෙන්න මේ දාපු මේ V peak බෙදීම මූල දෙක කියන එක මේ සමීකරණ වලට දාන්න පුළුවන් මෙන්න මේ සයින් හැඩති සිග්නල් වලට පමණයි. මේක මෙන්න මෙහෙම ත්‍රිකෝණ වගේ ඒවා එහෙම නැත්නම් මෙහෙම හතරැස් වගේ ඒවට ඕවට දාන්න බෑ. ඕවට දාපු ගමන් ඔයාලට අගයක් එයි. නමුත් ඒක ඇත්ත අගයට වඩා සෑහෙන්න වැරදි. එතකොට මේක මේ වැරදි කියන එක අපිට ඕන වෙන්නේ අන්න අර මල්ටිමීටර් කතන්දරය ඇදලා දැන් අපි සාමාන්‍ය නෝමල් මල්ටිමීටරයක් ගත්තහම RMS true RMS නොවන මීටරයක් ගත්තහම ඒකේ එයා කරන්නේ AC වෝල්ටේජ් එක මැනලාට එයා කරන්නේ AC වෝල්ටේජ් එක මැනලා ඔන්න ඔය සමීකරණය දානවා. V peak බෙදීම මූල දෙකයි කියලා සමීකරණයට දාලා තමයි එයා මට මේ වෝල්ටේජ් එකේ RMS අගය පෙන්වන්නේ. හරි. නමුත් true RMS මීටරයක් ගත්තාම එයා කරන්නේ එයා ඇත්තටම අර සයින් වේව් එක නම් සයින් වේව් එකට අදාළ අර අනුකල ඉක්වේෂන් එක දාලා එහෙම හදලා ඒක මේ ඇත්තම RMS අගය මැනලා පෙන්වනවා. දැන් ස්ක්වෙයාර් වේව් එකක් නම් එයාට පුළුවන් අරම වර්ග කරගෙන ගිහිල්ලා එකතු කරලා බෙදලා ඒ RMS අගය පෙන්වන්න. එතකොට දැන් අපි මගේ මැස්ටෙක් වගේ මීටර එකකින් මම ස්ක්වෙයාර් වේව් එකක් මැන්නොත් මට පෙන්වන්නේ යා වැරදි අගයක්. නමුත් මගේ A9 මීටර පාවිච්චි කරලා ඒ ස්ක්වෙයාර් වේව් එක මැන්නොත් හරි වැලියු එකක් පෙන්වනවා. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ ඔයාලා AC වෝල්ටේජ් පැත්තේ දේවල් කරනවා නම් true RMS මීටර එකක් ගන්න. මොකද එයා හැමතිස්සෙම ඒ RMS අගය හරියට ඒ වෙලාවේ කැල්කියුලේට් කරලා තමයි පෙන්වන්නේ. දැන් මේ normal මීටර එක නම් මෙන්න මේ වගේ ඉක්වේෂන් එකට එයා බලන්නේ ඒක හතරැස් වේව් ෆෝම් එකක්ද ත්‍රිකෝණ වේව් ෆෝම් එකක්ද ඒවා මුකුත් බලන්නේ නැහැ. එයා ඩෝන් ගාලා V peak එක අරගෙන ඕක මූල දෙකෙන් බෙදලා තමයි පෙන්වන්නේ. right. හරි අපි RMS එක කතා කළා. ඒ කියපු දේවල් වල ඔයාලට නොතේරිච්ච දෙයක් තියෙනවද මේ කරපු කැල්කියුලේෂන්ස් අරෝ මේවා හෝ මේ කියපු concept වල? නොතේරෙන දෙයක් තියෙනවා නම් දැන් අහන්න. මොකද මම ඊළඟ කැලේට පයින් හදන්නේ. right. okay. හරි. දැන් කතා කළේ අපිට අර තියෙන මේ වෝල්ටේජ් එකයි කරන්ට් එකයි රෙසිස්ටර් එකයි ඔය concepts ටිකයි.
AC වෝල්ටේජ් ගැන පොඩි විස්තරයක් තමයි අපි දැන් කතා කළේ. දැන් ඊළඟට මම පනින්න හදන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රොනික්ස් වලට අත්‍යවශ්‍ය මූලික නීති කීපයක් තියෙනවා. මේ නීති ටික තමයි දැන් බලන්න හදන්නේ කෙනෙක්. අතරම ඉලෙක්ට්‍රොනික් වල නීති ගොඩාක් තියෙනවා. ගොඩක් තිබුණට අපිට අනිවාර්යයෙන්ම දැනගත යුතු නීති දෙක තුනක් තියෙනවා. එතකොට ඒ නීති ටික මම කතා කරන්න. මෙන්න මේ නීති තුන ඕම්ස් ලෝ සහ කර්චොෆ් ලෝස්. කර්චොෆ් ලෝ එකෙත් ලෝ කියන්නේ නීතිය කියන එක. නීති දෙකක් තියෙනවා වෝල්ටේජ් ලෝ, කරන්ට් ලෝ කියලා. අපි කෙටියෙන් කියනවා KVL, KCL කියලා. මේ නීති තුනෙනුත් මෙන්න මේ ඕම්ස් ලෝ එක තමයි නිකන් ඉලෙක්ට්‍රොනික් වල නිකන් දේවත්වයෙන් සලකන ඉක්වේෂන් එක. මොකද මේ සමීකරණ තමයි ඕනම තැනක පාවිච්චි වෙන්නේ. ඔයාලා ඕනම සර්කිට් එක ඩිසයින් කරන්න ගියාම අන්තිමට ඔය කැරකලා මෙන්න මේ ඕම්ස් ලෝ එකට තමයි හැදිලා එන්නේ 99%ක්ම තැන්වල. උතර අපි මුලින්ම ඉගෙන ගමු මේ ඕම්ස් ලෝ කියන්නේ මොකක්ද කියන එක. ඕම්ස් ලෝ ඔයාලට මගේ ප්‍රසන්ටේෂන් එක පේනව නේද? රයිට්. ඕම්ස් ලෝ එකේ සඳහන් කරලා තියෙන්නේ මොකක් හරි සන්නායකයක ධාරාවක් මොකක් හරි ලක්ෂ දෙකක් අතර කරන්ට් එකක් ගමන් කරනකොට ඔය ගමන් කරන කරන්ට් එක ඒ ලක්ෂ දෙක අතර තියෙන විභව අන්තරයට අනුලෝම වූ සමානුපාතයයි කියලා. දැන් විභව අන්තරය කියලා කියන්නේ මොකද්ද? විභව අන්තරය කියලා කියන්නේ වෝල්ට් වලින් නම් වෝල්ටේජ් ඩිෆරන්ස් එක. දැන් මේක ඇන්දොත් මම හිතන්න මේ වයර් එකක් තියෙනවා. එහෙම වයර් එකේ A සහ B කියලා ලක්ෂ දෙකක් තියෙනවා. ওই ලක්ෂ දෙක හරහා ධාරාවක් යනවා නම් ධාරාව අපි හඳුන්වන්නේ I. ওই ධාරාවක් යන්න හැමතිස්සෙම මේ ධාරාවක් ගමන් කරන්නේ වෝල්ටීයතාව වැඩි තැන ඉඳලා වෝල්ටීයතාව අඩු තැනට. වෝල්ට් 1, වෝල්ට් 2, වෝල්ට් 1 විශාලයි වෝල්ට් 2 නම් විතරයි 1 ඉඳලා 2 පැත්තට I කියන ධාරාවක් ගලන්න පුළුවන්. ওই ගලන ධාරාව සමානුපාතික වෙනවලු මෙන්න මේ දෙක අතර අන්තරයට V1 ඍණ V2 වලට. I අනුලෝමයි මේ V1 ඍණ V2. එතකොට V1 V2 වලට වඩා හුඟක් ලොකු නම් මේ ගලන ධාරාවත් හුඟක් වැඩි. V1 V2 අතර අන්තරේ චූටි නම් මේ ගලන ධාරාවත් චූටි. එතකොට දැන් මේම I අනුලෝමයි V කියන එක අපිට දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. V සමානයි මොකක් හරි R වතාවක් I කියලා. ඒතර මම කලේ මෙන්න මේ අනුලෝම සමානුපාතය කියන ලකුණ සමාන ලකුණකින් රිප්ලේස් කළා. එතකොට මේ අනුපාතිකයක් මේ අනුලෝම සමානුපාතිකයක් රිප්ලේස් කරනකොට අපි මෙතෙන්ට දානවා මේ නියතයක් කියලා දෙයක්. මේක නියත අගයක්. එතකොට මේකෙන් දැන් මේ ඊක්වේෂන් එක V සමානයි මම පොඩ්ඩක් වෙන පාටින් අතන ලින්නම් මේක වලට පේන්නේ. V සමානයි RI. එතකොට දැන් මේක ගත්තොත් මම කිව්වා දැන් මේ R කියන එක නියතයක්. දැන් මේ නියතයක් නිසා මේක කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් බැලුවොත් මේක කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැති නිසා මේ V වැඩි වෙන ඕනම අවස්ථාවක මේක නියතයක් නිසා මේකත් වැඩි වෙන්න ඕන. නේ? දැන් R කියන එක 5යි නම් V 10 හිතන R කියන එක 5යි V 10යි I කියන එක 2යි තිබුණේ කියලා. දැන් 5 වරක් 2 සමානයි 10යි. මේක හරිනේ. ඒතර 5 කියන එක නියත නම් මං 10 කියන එක 15 වගේ වුණොත් එතකොට මේ සමානතාවයේ පවතින 5 නියතව තියෙනවා නම් මේ I කියන එකත් 3 බවට පත් වෙනවා. එතකොට මේක වැඩි වෙනවා කියන්නේ මේක වැඩි වෙනවා. මේක අඩු වෙනවා කියන්නේ මේක අඩු වෙනවා. ඔන්න ඕකට තමයි ඕම්ස් නීතිය කියලා කියන්නේ. එතකොට මේක මෙන්න මේ නියතයට අපි කියනවා රෙසිස්ටන්ස් කියලා. අපි දැන් මේ රෙසිස්ටන්ස් කියන එක ඉස්සෙල්ලා කතා කළා. රෙසිස්ටන්ස් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමනයට දක්වන බාධාව. එතකොට දැන් මෙතනත් අපි කතා කළා අතන මේ ඉලෙක්ට්‍රෝන ගමනයක්. A ඉඳලා B වලට ඉලෙක්ට්‍රෝන ගමන් කරපු එක. මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරපු එකට දක්වපු බාධාව තමයි අපි R කියලා ගත්තේ. එතකොට වැඩි ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ හැමතිස්සෙම දැන් හිතන්නකෝ V1 සහ V2 මේ දෙක වෙනස් වෙන්නේ නැහැ කියලා. V2 උදාහරණයක් විදිහට
V1 සමානයි වෝල්ට් 10යි. V2 සමානයි වෝල්ට් 5යි. එතකොට මේ දෙක අතර අන්තරය මම මේ ජෑම් බෝඩ් එකේ අඳින්න මෙතන අඳින්න ඉඩ නැති නිසා right. අපි පටන් ගත්තේ V සමානයි RI කියන එකෙන්. එතකොට ලක්ෂ්‍ය දෙකක් තියෙනවා A B I V1 V2. එතකොට V1 කියන එක මම කිව්වා වෝල්ට් 10යි. අපි මෙහා වෝල්ට් V2 සමානයි වෝල්ට් 5යි වගේ ගත්තොත් V1 ඍණ V2 සමානයි 10 ඍණ 5 සමානයි 5යි. මේ ලක්ෂ්‍ය දෙක අතර අන්තරය BA කියන එක 5 වෝල්ට්. එතකොට මේ ලක්ෂ්‍ය දෙක හරහා ගමන් කරන ධාරාව අපි කියන්නේ අනුලෝම සමානුපාතයේ මේ අන්තරයට. එතකොට ඒකට මම දාපු සමාන කරන්න දාපු මේක තමයි R කියන එක. එතකොට දැන් හිතන්න මේ VAB කියන එක වෝල්ට් 5ම තමයි. එතකොට වෝල්ට් 5ම නම් මම R කියන එක වැඩි කළොත් RI මේ 5 කියන එක හැදෙන්න R පටන් ගනිද්දී R 1යි නම් මේක 5 වෝල්ට් වෙන්න ඇම්පියර් 5ක් යන්න ඕන. හැබැයි මම R කියන එක වැඩි කළොත් R කියන එක 5ක් කළොත් R කියන එක 5ක් කළොත් වෝල්ටේජ් එක 5 තියෙද්දි R කියන එක 5ක් කළොත් I කියන එක අඩු වෙනවා 1කට. එතකොට රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න වෝල්ටේජ් එක නියත නම් රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න ඒක හරහා ගමන් කරන ධාරාව අඩු වෙනවා. එතකොට ඒ දේ තමයි දැන් මෙන්න මේ රූප සටහනේ ඇත්තටම මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේ වෝල්ටේජ් එක කියන ඩයල් එකේ ඉන්නා මූ හැමතිස්සෙම try කරන්නේ මේ අපි දන්නවා ඇම්ප් කියලා කියන්නේ ලක්ෂයක් කරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. මේ ඉලෙක්ට්‍රෝන ටික පුෂ් කරන්න මෙතනින් එළියට තල්ලු කරන්න තමයි try කරන්නේ. ඔය තල්ලු කරන්න try කළාට මෙන්න මේ මෙතන ඉන්නා මේ රෙසිස්ටර් එක මේ රෙසිස්ටර් බුවා ඉන්නවා. ඌ හැමතිස්සෙම try කරන්නේ මුට යන්න නොදී තියාගන්න. ඒතකොට මේ අකා මේ ගැටේ තද කරන්න මෙතනින් යන මේ ඇම්පියර් එකට එහා පැත්තට පයින් තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක වැඩි වෙන්න ඔය ධාරාව යන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මේ රෙසිස්ටන්ස් එක කොච්චර වැඩි කළත් මට පුළුවන් නම් මේ වෝල්ට් කියන මනුස්සයට පුළුවන් නම් තව ටිකක් වැඩිපුර හයියෙන් තල්ලු කරන්න මෙයාව. ඒත් මේ ධාරාවට ය아가න්න පුළුවන්. එතකොට එක්ක වෝල්ටේජ් එක මේ ධාරාව යවන්න නම් එක්ක වෝල්ටේජ් එක වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් රෙසිස්ටන්ස් එක අඩු කරන්න ඕනේ. ඔය ඔන්න ඔය විදිහට තමයි ඔය වෝල්ටේජ් එකයි රෙසිස්ටන්ස් එකයි ධාරාවයි අතර සම්බන්ධය හැදලා තියෙන්නේ. එතකොට මේක බෝඩ් එක නම. එතකොට මේක අපි සාමාන්‍යයෙන් මේ ඕම්ස් ලෝ කියන එක මෙන්න මේ V සමානයි IR කියන සමීකරණයෙන් තමයි ඕම්ස් ලෝ එක හැමතිස්සෙම හඳුන්වලා තියෙන්නේ. මේ අපි දැකපු VIR කියන ටිකම තමයි. එතකොට මට මේකෙන් මොනවා හරි දේවල් දෙකක් දන්නවා නම් ඊටු වගේ හොයාගන්න පුළුවන්. මම සර්කිට් එකේ ගමන් කරන කරන්ට් එකයි ඒකට දක්වන බාධාවයි කියන්නේ RU දන්නවා නම් මට දැනගන්න පුළුවන් සර්කිට් එකේ කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. ඒත් එක්ක මට පුළුවන් සර්කිට් එකට දෙන වෝල්ටේජ් එකයි ඒක හරහා යන ධාරාවයි දන්නවනම් රෙසිස්ටන්ස් එක කොච්චරද කියලා මයින්. එතකොට මේ ඊක්වේෂන් එකම මට එක පැතිවලට හදන්න පුළුවන්. දැන් මේකෙන් I කියන එක ගත්තොත් I හොයන්න ඕන නම් මට පුළුවන් වෝල්ටේජ් එක R වලින් මනින්න. මට R හොයන්න ඕන නම් මට පුළුවන් වෝල්ටේජ් එක I වලින් මනින්න. ඕක අර මතක තියාගන්න මේ අපිට උගන්වනකොට අපිට මේ උගන්වනවා මෙන්න මෙහෙම එකක්. මේ ත්‍රිකෝණයක් ඇඳලා ওই ත්‍රිකෝණේ එහෙම කොටස් තුනකට බෙදලා උඩ කොටසේ V ලියනවා යට කොටසේ I සහ R කියලා. එතකොට V සමානයි හැමතිස්සම I වතාවක් R. I ගත්තොත් I සමානයි V බෙදීම R. R ගත්තොත් R සමානයි V බෙදීම I. right. එතකොට ඕකත් එක්ක මම කියන්නම් අපි අර මූලික concepts කතා කරනකොට මම කතා කරන්නේ power කියලා එකක්. එතකොට මේ power කියන එක ඉලෙක්ට්‍රොනික්ස් වල power වලට තියෙන equation එක තමයි P සමානයි VI. වෝල්ටීයතාවයේ වතාවක් ඒ සර්කිට් එකේ වෝල්ටේජ් එක වතාවක් සර්කිට් එකෙන් ගන්න කරන්ට් එක. එතකොට මේකත් මේ අතරම මේ
ගෝල්ඩන් ඉක්වේෂන් එකක් තමයි මේ P සමාන VI කියන එක. ඔයාලා සර්කිට් එකක් හදන්න ගියාම අපිට ඉස්සරහට ඕන වෙනවා මේ P සමාන VI කියන එකයි V සමාන IR කියන එකයි. මට පුළුවන් මේ V සමාන IR වලින් මේ P සමාන VI වලට එක එක දේවල් දාන්න. එතකොට මෙතනින් එනවා දැන් මම V වලට මෙතනින් IR කියන එක දැම්මොත් P සමානයි V වලට දානවා IR කියලා. IR වතාවක් I. ඒක සමානයි I වර්ග R. එහෙම නැත්නම් මට පුළුවන් මේ P සමානයි VI ගේ I වලට මෙතනින් ආදේශ කරන්න. එතකොට වෙන්නේ P සමානයි I වලට ආදේශ කළොත් V වතාවක් V බෙදීම R. ඔක සමානයි V වර්ග බෙදීම R. එතකොට දැන් ඔයාලට පේනවා මේ power කියන එක current එක සහ power කියන එක වැඩි වෙනවා. current එක චුට්ටක් වැඩි වෙනවත් power කියන එක ගොඩක් වැඩි වෙනවා. මොකද current එක චුට්ටක් වැඩි වෙනවත් current එක වර්ග වෙලානේ power එක වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ ස්පෙસિෆික් රීසන් එක නිසා තමයි අපි ලංකාවේ grid එකේ ලොකු වෝල්ටේජ් වලින් කියන්නේ කිලෝ වෝල්ට් ගණන් වලින් වෝල්ටේජ් එක ට්‍රාන්ස්ෆර් කරන්න හේතුව මෙන්න මේ ධාරාව අඩු කරගන්න. මොකද මේ ඉක්වේෂන් එක අනුව ඔයාලා grid එකේ වෝල්ට් දැන් අපිට 230 ආවට ඇත්තටම ඕක කිලෝ වෝල්ට් 11 කිලෝ වෝල්ට් 33 වගේ ලොකු වෝල්ටේජ් වලින් තමයි වන්නේ. මට වෝල්ටේජ් එක වැඩි කළොත් මට මෙන්න මේ ධාරාව අඩු කරන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසා තමයි මේ grid එකේ ලොකු වෝල්ටේජ් වන්නේ. ඒක මේකට අදාළ නැහැ මම නිකන් ඔයාලට කිව්වේ. right. එතකොට ඔයාලා මේ උගන්නපු ටිකෙන් ගන්න ඕන දේ තමයි මෙන්න මේ V සමාන IR කියන සමීකරණයයි මෙන්න මේ P සමාන VI කියන සමීකරණය. මේ දෙක කටපාඩමේ හරි කමන්නේ මතක තියාගන්න මේ දෙක හැමතිස්සෙම ඕන වෙනවා. හරි. ඕම්ස් ලෝ එක ඕක. එතකොට මම ඊට පස්සේ පටන් ගන්නවා මේ ඊට පස්සේ තියෙනවා Kirchhoff law එක. right. මේකේ Kirchhoff laws දෙකේ අතරම පැහැදිලි කරන්නේ වෝල්ටීයතාවන් සහ ධාරාවන් සර්කිට් එකේ ඇතුලේ බෙදෙන විදිය. එතකොට අපි මුලින්ම ගත්තොත් KCL කියන එක Kirchhoff's current law ධාරා නියමය. එතකොට මේකෙදි Kirchhoff කියන විද්‍යාඥයා තමයි මේක හඳුන්වලා කියලා තියෙන නිසා තමයි මේකට Kirchhoff law කියලා කියන්නේ. එතකොට මේක කියන්නේ සර්කිට් එකක කොහේ හරි තැනකට එන කරන්ට් එක සමාන වෙනවා ඒ පොයින්ට් එකෙන් එළියට එන කරන්ට් වල එකතුවට. ඒක නිකන් හරියට හිතන්නකෝ ඔයාලගේ ගෙදර මේ වතුර ටැංකියක් තියෙනවා. හරිද? ඔය වතුර ටැංකියෙන් බටයක් අරන් ඇවිල්ලා මේ බටෙන් එක බටේ බෙදිලා යනවා එකක් යනවා කුස්සියට. හරිනේ? තව බටයක් යනවා බාත් รู එකට. තව බටයක් යනවා ඔයාලගේ හිතන කෑම කාමරයේ තියෙන ටැප් එකට. එතකොට ඇත්තටම මේ බටෙන් එන වතුර ටික අපේ ඉලෙක්ට්‍රොනික්ස් වල නම් I කියලා ගත්තොත් ධාරාව I මේ වතුර ටික සමාන වෙන්න එපා මේ එක එක බට වලින් එළියට යන ටිකට. I1 ජලයකුයි I2 ජලය ප්‍රමාණයකුයි I3 ජලය ප්‍රමාණයකුයි නම් එළියට යන්නේ. මේ ටික එකතුව හැමතිස්සෙම මේකට සමානයි. I සමානයි I1 ධන I2 ධන I3. මොකද කොයිම වෙලාවකත් මේ වතුර කොහේ හරි ලීක් එකක් නොතිබුණොත් ඇරෙන්න මේ ඉල්ලන වතුර ප්‍රමාණය දෙන්න පුළුවන් එකම ක්‍රමේ මේ බටෙන් විතරයි. එතකොට මෙතනින් ලීටර් 10 නම් ලීටර් 3යි ලීටර් 2යි ලීටර් 3යි වගේ ඇවිල්ලා ලීටර් 8ක් ගත්තොත් මේ I කියන එක ලීටර් 8ක් මෙතනින් එළියට එන්නම ඕන. ඔන්න ඕක තමයි Kirchhoff's current law එක කියන්නේ. ඇති දෙයක් නැහැ. හැබැයි මේක ඔය නෝඩල් ඇනලිසිස් අරව මේවා කරනවා නම් හැමතිස්සෙම වගේ පාවිච්චි වෙන දෙයක්. අපිට සර්කිට් වලත් යම් දුරකට පාවිච්චි කරන ඔය current law කියන එක. නිකන් මේක මතක තියාගන්න යන්න එපා. මේවා සර්කිට් හදනකොට අපිට යූස් වෙනවා. එතකොට අපි බලමු මේ කොහොමද සමහරලාට ඔයාලට යූස් වුණා කියලාවත් දන්නේ නැහැ. ඒක යූස් වෙලා ඉවරයි. නිසා මේක නම් කටපාඩමේ තියාගන්න ඕනේ. නිකන් දල අදහස තියාගන්න මේක තැනකට එන කරන්ට් එක එතනින් එළියට එන කරන්ට් වල එකතුවට සමානයි කියන එක. හරි. ඊළඟට තියෙන නියමය තමයි Kirchhoff's voltage law කියන එක. මේකෙදි Kirchhoff කියන්නේ මොකක් හරි එක තැනක වෝල්ටේජ් එක ඒ සර්කිට් එකට දෙන ඉන්පුට් වෝල්ටේජ් එක සර්කිට් එක ඇතුලේ තියෙන කොම්පොනන්ට්ස් අතර බෙදිලා ගියපු වෝල්ටේජ් වල එකතුවට සමානයි කියලා. මේක නිකන් අපි සරල උදාහරණයකින් කිව්වොත් හිතන්න ඔයාට මේ
ඔයාලට පඩිය හම්බ වෙනවා රුපියල් 1000ක්. 1000ක පඩියක් හම්බ වෙනවා. ඔයා ඔය පඩිය දානවා බැංකු account තුනකට. එකකට රුපියල් 300යි, අනිත් එකට රුපියල් 400යි, අනිත් එකට රුපියල් 300යි වෙන දැම්ම කියලා හිතන්නකෝ. එතකොට මේ පඩිය දාපු මේ කෑලි තුනේ එකතුව මේකට සමානයි. මේක නිකන් අර කරන්ට් ලෝ එක වගේම තමයි. මේකේ කරන්ට් ලෝ එකේදී කිව්වේ එක තැනකට එන කරන්ට් එක ඉතින් එළියට එන කරන්ට් එක එකතුවට සමානයි කියලා. මේකේ කියන්නේ මේ එක තැනක තියෙන වෝල්ටේජ් එක ඒක කනෙක්ට් වෙච්ච තැන් වල තියෙන වෝල්ටේජ් වල එකතුවට සමානයි කියලා. දැන් මේ උදාහරණයක් විදිහට මේ සර්කිට් එකේ මේ සර්කිට් එක ගත්තොත් මේ ඉන්පුට් එක වෝල්ට් 30ක බැටරියක් එයා හයි කරලා තියෙනවා. ඔය වෝල්ට් 30 බැටරිය මේවා මේ රෙසිස්ටර්ස් කියලා කියන්නේ ඔයාලා නොදන්නවා නම් ඒක පොරි වෙනවා අපි රෙසිස්ටර්ස් කරනකොට කරනවා. මේ රෙසිස්ටර්ස් හරහා බෙදිලා ගිහිලා තියෙන වෝල්ට් 10 ගානේ. 10යි වෝල්ට් 10යි වෝල්ට් 10යි වෝල්ට්. හරියට නිකන් මේ රුපියල් 30ක් හම්බුනාට පස්සේ සේවින්ග්ස් account තුනක රුපියල් 10 ගානේ දැම්මා වගේ. එතකොට මේ ඍණ 10ක් ඇවිල්ලා තියෙන කොහොමද කියලා හිතෙයි. ඍණ 10ක් ඇවිල්ලා තියෙන්නේ මොකද මෙයා වෝල්ටේජ් එක මැනලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂයට සාපේක්ෂව මේ ලක්ෂය. එතකොට මේ ලක්ෂය හැමතිස්සෙම වෝල්ටේජ් එක අඩුයි මේ ලක්ෂයට වඩා. සෝරි මේ ලක්ෂය හැමතිස්සෙම වෝල්ටේජ් එක වැඩි මේ දෙවෙනි ලක්ෂයට වඩා. ඒ නිසා තමයි මේක ඍණ අගයක් ඇවිල්ලා තියෙන්නේ. මම මේ පැත්තට වෝල්ටේජ් එක මැනනම් මේක 10 වෝල්ට් බවට පත් වෙනවා. එතකොට හරි. ඕකත් ඉලෙක්ට්‍රොනික්ස් වල ඔය ඔප් ඇම්ප් අර එහෙම කරන්න ගියාම පාවිච්චි වෙනවා. පාවිච්චි වෙන්නේ මේ නියමය විදියටම නෙමෙයි මම කර්චොෆ්ස් වෝල්ටේජ් ලෝ එක මෙතෙන්ට දානවා කියලා එහෙම දාන්නේ නැහැ. ඔයාලට මම කැල්කියුලේෂන්ස් කරනකොට පෙන්නන්නම්. එහෙම මේක දානවා කියලා හිතන්නේ නැතුවම ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇප්ලයි වෙන්නේ මේ ලෝස් ටික තමයි. හරි. ඔය කර්චොෆ් ලෝස් දෙකයි ඕම්ස් ලෝ එකයි තමයි ඇත්තටම ඉලෙක්ට්‍රොනික වල බේසික්ම ලෝස් ටික. ඊට උඩින් එන ලෝස් හුඟක් ඒවා ඩිරයිව් වෙලා අවසානයේ මේ පහළ මේ ලෝස් ටිකටම එනවා. එහෙම නැත්නම් ටෝටලි ඩිෆරන්ට් ලෝස් තියෙන්නේ. නමුත් අපේ බේසික් ලෙවල් එකේ ඉලෙක්ට්‍රොනික්ස් කරගන්න මේ නීති තුන දැනගත්තා නම් හොඳටම ඇති. අපිට සර්කිට් ඩිසයිනින් කරන්න පුළුවන් මේ නීති පාවිච්චි කරලා. රයිට්. ඒකත් එක්ක අදට සෙෂන් එක ඉවරයි. අපි නීති ටික බේසික් කන්සෙප්ට්ස් ටික කතා කළා. වෝල්ටේජ් වර්ග ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගත්තා. සහ ඉලෙක්ට්‍රොනික්ස් වලට ඕන මූලික නීති ටික කතා කළා. එතකොට දැන් මේ අද දවස් තුල කතා කරපු දේවල් වලින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් අපිට ටිකක් වෙලා පාවිච්චි කරලා ඒවා විසඳ ගන්න පුළුවන්. පැහැදිලි නැති දෙයක් හෝ අමතරව දැනගන්න දෙයක් මොන හරි තියෙනවා නම් අහන්න. හරි. ඒ නැත්නම් ඔයාලා ඕන්ලයින් මට කෝල් එකක් දෙන්න. මම සාමාන්‍යයෙන් රෑ 7න් පස්සේ වගේ තමයි available වෙන්නේ. බදාදා බ්‍රහස්පතින්දා හැර. ඒ දවස් දෙකේ මට රැට මීටින්. ඒ දවස් දෙකේ බෑ. අනිත් ඕන දවසක මට කෝල් එකක් දීලා අහන්න. හදිසියෙත් මම ආසන කළොත් මට WhatsApp message එකක් මොකද දාලා තියෙන. එතකොට මම ෆ්‍රී වුණාම ඔයාලට reply කරන්නම්. ඔයාලට මොනවාරි ප්‍රශ්න නැත්නම් අපිට session එක ඉවර කරන්න පුළුවන් අදට. එතකොට ඊළඟ දවසේ session එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ components හඳුන්වා දීම. resistors capacitors diode. එතකොට වෙලාව තිබ්බොත් transistors ටිකක් කරනවා. වෙලාව මදි වුණොත් transistors ඊට පස්සේ දවසට දානවා. right. හරි. දැන් කතා කරගන්න බෑ වගේ. දැන් කතා කරලම නෑ කවදා. right. ප්‍රශ්න තියනවද? ප්‍රශ්න තියෙනවා අහන්න. කටියට තේරුණාද කියලා දීපුවා? ප්‍රයෝජනයක් තියනවද? යමක් ඉගෙන ගත්තද? sorry ඇහුන්නේ නැහැ. තේරෙනවා සර්. right.
ඕකේ හරි එහෙනම් තොට දැන් ඔයාලා ඉවල්ුවට් කළ බලන්න මේක වාට ප්‍රෝජනවත් වගේ නම් වාලා තොට නෙක්ස්ටික් ඉඳලා ජොයින් වෙන්න තොට ක්ලාස් ෆී එක මං වලට ඇඩටිස්මට එක දාත්ක මම මේ බේසික් කෝසයට 8,000ක් ගන්නවා වලට කැමතිනම් ෆුල් පේමන්ට් එක කරන්න පුළුවන් එහෙම නැත්තම් 4,000 දෙකකට දෙන්න පුළුවන් එහෙම ගැටලුවක් නැහැ ඔයාලා පේ කරනවා නම් මම මේ account details දෙන්නම් account එකට සල්ලි දාලා මට ස්ලිප් එක WhatsApp කරන්න සල්ලි දැම්ම නම් ඔයාලා පොඩ්ඩක් මට කියන්න මම දැම්මා මෙන්න මේ මෙහෙම දැම්මා කියලා මට ස්ලිප් එක පොඩ්ඩක් එවන්න ස්ලිප් එකේ රෙෆරන්ස් එකට ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා එවුවනම් හරි එතකොට ඒ account details ඔයාලා join වෙන්න බලාපොරොත්තු වෙනවා මට පොඩ්ඩක් කියන්න එතකොට මම ඒ account details ඔයාලට එවන්නම් හරි ඕක තමයි කතන්දරේ බේසික්ස් බේසික් අදට ඉවරයි වෙන ප්‍රශ්න නැත්තම් කට්ටියට good night නිදාගන්න තියෙනවා Good night. okay good night Okay, nice. okay bye Okay, bye.